විනාශා. මොකද? මේ මල් කලඹ උයන් පාලක දෙන්නේ පැවසුවා. ආයිද? මේකේ මල් කලඹ කෑම මේසෙට උචිතයිද හෙතම පැවසුවා. දුන්නාෂා මට වාසයක් කර මරේ. හොඳයි සර්. මේ උදෑසන හිමපතනේ ආරම්භිලා. උෂ්ණත්වය අංශක 3කින් පහත වැටිලා. අපේ දේශගුණය ගැන මගේ ඒ හැටි තැකීමක් නැහැ. නමුත් මේ දේශගුණයේ යහපත් දේ අඩුවෙන්ම දෙන බවකින් මට නම් හැඟෙන්නේ. ලොපකින් මහත්තයා ඔබගේ අවසරය ලැබෙනවා නම් මම මේ ටිකක් කියන්න කැමතියි. අදට දින දෙකකට කලින් මම මේ පාවහන් ඉවල මිලදී ගත්තේ. නමුත් මේ පෙරද ගමන් කිරීම හරියම අපහසුයි. කිරිකිරි නාදයක් නැගෙනවා. මා ඒවට ග්‍රීස් ටිකක් ආලේප කරොත් ඒ අර්බුදේ විසදේවිද? කිරිකිරි නාදය? ඔව්. ග්‍රීස් ටිකක්. මේ මට මගේ පාඩුවේ ඉන්න දෙනවකෝ මට තමුසෙව අරහන් ඕයි. මට සමා වෙන්න ලොපකින් මාත්‍යා. වේලෝනේ දෙන්නේ. දැන් වෙලාව කීයද? පාන්දර 2ට විතර ඇති. ඔය එළියත් වැටිගෙන ඉන්නේ. කොච්චර පටක් පරක්කුද? හා? පැය 2ක් විතර පරක්කු වුණා හිතේ. මාර බඩුවක් තමයි. ආවේ නම් ස්ටේෂන් එකට ගිහින් මුලිච්ච වෙන්නේ කියලා. බලාගෙන ගියා මම මෙතන කරලා තින්නේ පුටු රත් කර ඉන්න එක. වස ලැජ්ජාවක්. ඇයි ඔබ මාව කීන්දුවේ නැත්තේ? මං හිතුවේ ලොකුකින් මාත්‍යට ෆේස් උන් නැත්te කියන්න නැති කියලා. මේ ඇහෙනවද? අර ඒගොල්ලෝ එනවා. තව කොහෙද යාලට බඩු මුට්ටු කාර්යයක් බාගන්න තියෙනවනේ. පිටරට හිටපු අවුරුදු 5ට රැණවැස්කා ළමාතනි කොහොමද ඇද්ද කියලා මට නම් හිතා ගන්නත් අමාරුයි. එතුමිය හරීම සුන්දරයි. ඒ වගේම චාම්. මම නාඹර ගැටය කාලේ තාත්තා දවසක් මට දුන්න සබ්බෝ නාහෙන් කටින් ලේ දාන්න. ඒ කාලේ අපි මේ වත්තෙමයි පැලක් හදාගෙන උන්නේ. මට මතක නෑ උන්ද ඇයි මට ගැහුවේ කියලා. මිනිහා හරියට බොනවා. මට මේ අද ඊයේ වගේ මතකයි රණවැස්කෑ ළමාතනි සුකුමාල ළමිස්සි. මාව එක්කරගෙන ආවා මේ කාමරේට. ඒ කාලේ මේක ලදරු කාමරේ. මගේ තුවාලේ ලේ ඔක්කොම හොදලා බෙහෙත් දාලා කියනවා මගේ වහල් ගොයි පැටියෝ උඹ අඬන්න එපා. උඹ කසාද බදිනේ කාලේ එනකොට මේ කැලලා මැකිලා තියෙවි කියලා. අන්න ඒ පාරම යාලේ නෝ වගේ. යාලේ ඇවිල්ලා. ඇත්තනේ එන්න. ඒගොල්ලෝ එනවා. හිතන්නේ රැනස් කළා මාතනි මාව අඳුර ගන්නීවි කියලා අවුරුදු 5කින් දැකලා නැහැ. දැන් බලමු. කොච්චර හීතල්ද කියනවා නම් මගේ අතේ ගල් වෙලා. මමාගේ සුදු කාමරේ ලැවැන්ඩර් කාමරේ දෙකම අපි ඔන්නේ යනකොට තිබුණා වගේම බලාගත්තා. මගේ පෙම්බර ලදර කාමරේ. මම පුංචි පැටිකි කාලේ නිදාගන්න පුරුදු වෙලා හිටියේ මේකේ. මං ආයෙත් මගේ ලදර කාමරේ. ඒත් හිටිය පුංචි පැටිකි වගේ. වාරයා. ඔයා නම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ. හැමදාමත් කන්‍යා සහෝදරියක් වගේ. තාමත් එන්නේ. මම විනාශක වෙනවනම් එක පාරට බඳන ගත්තා. ඕච්චිය බය දෙකමාරක් පරක්කුයි. මොකද ඔය ගැන කියන්නේ? ඔයා ඉතින් වෙලාවට කලාවට වැඩ කරන එක්කලානේ. මේ දැක්කද? මගේ පපිය ඕන කජ්ජක් කනවා. ඒ කජු කන මල්ලේ මාරයිනේ.
අන්තිමේදී චූටි බේබි ආවා. කෝච්චි ආපු දවස් 4ම එක බින්දුවක්වත් හැපියෙන්නේ නැහැ. මට මැරෙන්න හිතලයි. ඔයා මෙහෙන් ගිය කොරස්ම කාලේනේ. ඒ කාලේ අයිස් මෙතන හීතල. ඒ උනාට රත්තරන් දැන් බලන්නකෝ. මල් පිපෙන වසන්තය. මං චූටි බේබි නැතුව කොයිතරම් පාළුවෙන්ද හිටියේ. මේ ඔයාට කියන්න බඩක් තියෙනවා මේ දැම්ම. ඒ පාර මොකද්ද? අර යෙපිකඩෝ. දන්නේ නැද්ද? අර වත්තේ පඩි හදන එපා. පාස්කෝ පහුණා විතරයි මට මංගල යෝජනාවක් ගෙනාවනේ. අයියෝ පරණ රෙකෝඩ් එකමනේ. මගේ රැලි කටුයි හර්නල් කටුයි ඔක්කොම කෝච්චියේදී හැලිලා. ඒ යෝජනාව ගැන මොනවා කියන්නද කියලා මටම තේරෙන්නේ නැහැ. මගේ කාමරේ මගේ ජනේලේ හරියට කවදාවත් මම මේක දාලා නැහැ වගේ. ඒ කියන්නේ ආයෙමත් මම මගේ ගෙදර. උදේ එහෙම ගමම දුවන්නේ වත්තක. ඒත් මට නිින්ද ගියොත් නේ. පැරිසියෙන් පිටුණු දා ඉඳලා හැපියෙව්වෙම නැහැ. හරියම අප්සෙට් එකේ අපි ගමන පුරාම ඉන්නේ. චූටි බේබි දන්නවද බඩ? ටොපිමෝ මහත්තයා මෙහි ආවා. ඔව් පෙරේදා. මොනවා? පියට්ටියා? පියට්ටියා ටොපිමෝ තමයි. එයා නානගේ නිදි. එයා කිව්වා එයාට එතන හොඳයි කියලා. පරක් වෙයි කියලා බය වෙලා එයා පෙරේදාම ඇවිත්. මං යාව හැරවන්න හිතාගෙන ඉන්නේ. ඒත් වාර යනවන කිව්වා. දුන්නේ ආශා එයාව අවදි කරනවා හැම නෙවෙයි. දුන්නේ ආශා මම කෝපි ඉල්ලනවා. විනාඩියයි. දෙවියන්ගේ ස්තුතිය වේවා. දැන් ඔයාගේම ගෙදර. මට වෙච්ච දේවල් ඔයා දන්නවනේ. මට තේරෙනවා පැටියෝ. මම පිළිපිටන්නේ කොරස්ම කාලේනේ හරියටම කසන්සුමානි. මැරෙන්න හිතල. මුළු ගමන පුරාම චාලටා දොඩවනවයි මැජික් වෙනවයි ඉවරයක් නැහැ. මොන ඉලව්වකට ආයේ සක්කර වට්ටම් මගේ පෙල්ලේවද මන්දා. ඔයාට බෑ පැටියෝ අවුරුදු 10 දී ඔය ගමනක් තනියම යන්න. මං එහෙම කළේ ඒකනේ. දන්නවනේ මගේ ප්‍රංශ දැනුමත් අන්තිමයි. අම්මා හිටියේ ඉරගියක් වගේ ෆ්ලැට් එකක පස්වෙනි තට්ටුවේ. මං අම්මා හොයාගෙන යනකොට ප්‍රංශකාරය රොත්තම් මෙතන. ගෑනු පිරිමි නිතර බයිබලයක් අතින් ගත්ත පූජකේ උණු තට්ටුවම සුරුට්ටු දුමේ පිරිලා කියන්න බැරි තරම් අජුවයි. ඔව් දෙයනේ. අම්මා වැල හිනක් වගේ අඬන මාව එබින්න ගත්තා. ඔව් ඇති. අම්මා මින්ටෝලෙන් ඒ ආරගෙන තිබුණු විලා එකක් තිබුණා. අන්තිමේදී අපි දෙන්න බින්දුවට මිදුණා. යාන්තම් මෙහෙට ආපහු වෙන විදිහම හොයාගත්තේ අමාරුයි. ඒ තමයි කිසිම දෙයක් තේරුම් ගන්නේ නැහැ. හැම ස්ටේෂන් එකේදීම ඉස්තරම්ම කැම જાති ඕඩර් කරලා බීටලට ටිප් එක දුන්නා ඒකට රූබලේ ගන්න. මෙන්න ඒ ගමනේ චාලටත් අම්මා කරන එකම කරනවා. අර යාෂා අම්මගේ ආවතේවකාරයා මිනිහත් ඒකම කළා. යාෂා දැන් කෑම කන්නේත් අපිත් එක්ක. ඇත්තටම විකාරයි. අපි මිනිහා මේත් එක්කම ආවා. මං දැක්කා ඒ වලත් යාව. ඔයාත් මට හැම දෙයක්ම කියන්න ඕනේ. ඔයා උගසපොලිය ගෙවුවද? මොන? අපි කොහෙ ගෙවන්නද? දැන් කාට කියන්නද? චෙරිමල් ආය අගෝස්තුවේ විකිනෙනවා. අපි ඉවරයි. දෙහිතලා දෙක මුඩකට සමතලා වෙලා යන්න. හැබැයිද මිනිස්සයා ඔයාට යෝජනාවක් ගෙනාවා කියන්නේ? මං හිතන්නේ අපි දෙන්න පෑහෙවි කියලා. මං වෙනුවෙන් එක මොහොතක් ගත කරන්නේ නැහැ. මටත් මිනිහ දිහා බල බල ඉන්න වෙලාවක් නෑ. ඒ දකින අය සුබපත. ඒ වුණාට එහෙම දෙයක් නෑ හීනයක් විතරයි. ඔයා දන්නවද? ටැක්සි ඉන්න කාලේ මම බැලුවකට ගිහලා හසින් ගියානේ. ඔයා අපු එක මට කොච්චර දෙයක්ද පැටියෝ. මුළු දවසේ පුරාම මං හීන දකින්නේ ඔයාට කැපෙන වනමාලේ කොහෙන් හොයලා දෙන්නද. ඒ හීන ඉතුරුන දාට මට පුළුවන් හිතේ කලාසයක් කරගෙන වන්දනාව යන්න. කීව් වලට මොස්කව් වලට සිරිමල්යායි කුරුල්ලෝ කෑ ගහන වෙනවා. කීයද දැන් වෙලාව? දෙක පහ වෙලාමයි හිතේ. දැන් ඇඳට යන්න වෙලාව හොඳයි මයි දෙවියෝ. මොන තරම් සැනසෙල්ලක්ද?
මම මේ පැත්තට ගියාට කමක් නැද්ද? යකඩෝ මේ අපේ ආශා නේද? මට ඔයාව අඳුර ගන්නත් බැරි වුණා. පිටරට උණු ටිකට වෙනස් වෙච්ච තරම. තමුන් කවුද? ඔයා මෙහෙන් යන කාලේ මම පුංචි. මේ මෙච්චර විතර. මං දුන්‍යාෂා. පියදෝල් කොසදෝගේ දුව. ඔයාට මතක නැද්ද? දුන්‍යාෂා. දැන් නම් ඔයා නියම ඇපල් ගෙඩියක් ආ. මොකද උනේ ආ? මේ පීරිසියක් වැටුණා. ඒක සුබ ලකුණක්. පියච්චි ඇවිල්ලා කියලා අපි අම්මට කියමු. නෑ ඕනේ නෑ. මං කිව්වා ඔයාව දැන් අවදි කරවන්න ඕනේ නෑ කියලා. සමෝතෙනි කෝපි බොන්ටයි යන්නේ. කෝපි ලෑස්තිද? කෝපි වලට ක්‍රීම් කෝ දුන්නේ ආශා. පොඩක් ඉන්න. මට අමතක වුණා. බස් සේරම අනා ගන්නවා අතපල්ලේ පැටිච්චේ. ළමාතැනි පැරිසි ඉඳලා ඇවිදින්න. හාම්පුතා ඉන්න කාලෙත් ඔහොම තමයි. පැරිස් දුවන්යයි ආපහු එන්යයි තැපැල් කෝච්චියෙන් තමයි ගමන. මොකද ඇව්වා? සන්තෝසෙට. එතුමිය ආපහු ඇවිල්ලා. මට එතුමිය දැක ගන්න ලැබුණනේ. දැන් ඉතින් මට හිත හදාගෙන මැරෙන්න පුළුවන්. ඒක හරියන්නේ. ඉන්න මම පෙන්නන්නම්. I will pot the red double into the middle. Cannon of the red into right hand up. දෙන්නගෙම වැදිලා දකුණු වලට යන්න ඕන. ලූබට මතකද පුංචි කාලේ අපි දෙන්න මෙතන පුංචි ඇඳන් දෙකක නිදා ගන්න පුරුදු වෙලා හිටියා. මට දැන් 51ක් හිතා ගන්නත්. ඒක හැබැයි කාලය වේගෙන් පියාඹනවා. මක් කිව්වා? දැන් මං කිව්වේ කාලය වේගෙන් පියාඹනවා. මෙතන නිකන් මොනවාරි ගඳක් වගේ දැනෙන්නේ නැද්ද? මම යනවා නිදා ගන්න. good night අම්මා. good night මගේ රත්තරන්. ගෙදර ආපහු ආවට සන්තෝෂයිද? මට නම් තාමත් අමුතුයි වගේ. good night මාමේ. good night. ඔයා නම් අම්මගේ කපාපු පළුව. ලූබ ඔයා දන්නවද? ඔයා මේකගේ වයසේදී මේ වගේම කෙල්ලට හොඳටම තෙහෙට්ටුයි. ආයිත් දාලා ගමන සෑහෙන දුරයිනේ. මේ මහතුරුන්ටත් යන්න වෙලාව හොඳයි මම හිතේ. දැන් පාන්දර 3ටත් කිට්ටුයි. ඔයා නම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ. මම තව චුට්ටකින් මේ කෝප් එක ඉවර කරනවා. මම බල්ලා ඉන්නම් ඒගොල්ලෝ බඩු මුට්ටු ඔක්කොම ගෙනල්ලාද කියලා. යේපි! කොල්ලා! යස් ඉන්නේ කොහේ මිනිස්සු? ඇත්තට මන්ද මේ මෙතන ඉන්නේ. මට මගේ අත් දෙක පද්ද නටන්න හිතෙනවා. දෙයියනේ මේක හීනයක්ද? දෙයියෝ දන්නවා. මම මගේ රටට ආදරේ. කෝච්චියේදී මට කවුළුවෙන් එළිය බලන්න බෑ. ඉබේටම ඇඬෙනවා. මම මගේ කෝපි එක බොන්න ඕන. ඕම ස්තුතියි පියස්. මගේ කිරිකිත්තා. ඔබ තාමත් ජීවත් වෙලා ඉන්නවා දකින්න ලැබිච්ච එක. කොයිතරම්නම් සතුටක්ද? ඊයේ නෙමෙයි පෙරේද? දැන් උද්දගේ කන ඇහෙනවා හොරයි. මේ මම 4 වෙනිකොට යන්න ඕනේ හාකව් වලට. අම්මපා මෙහෙමත් වදයක්. ඇත්තටම මට ඕනේ ළමා තැනිත් එක්ක කතා බහ කරන්න. ඔබතුමී දිහා ඔහෙ බලාගෙන ඉන්න. ඔබතුමී කවදාවත් නැති තරම් හැදයි. කවදාවත් නැති තරම් හැඩයි පැරිස් මෝස්තර ඇඳුමට. දැක්කත් ඇති බඩ පිරෙනවා. අපේ මේ ගයව හාමු මහත්තයා නම් කියන්නේ මම සල්ලි පස්සේ දුවන අවලමෙක් කියලානේ. කමක් නැහැ උන්දට ඕන දෙයක් උන්ද කියපු දෙයක්. ඒත් මට ඕනේ මං ඉස්සර වගේමයි කියලා ඔබතුමීට ඒත්තු ගන්න. ඉස්සර වගේම ওই ලස්සන ඇස් දෙකකින් මං දිහා බලන් ඉන්නවා දකින්න. දෙයියෝ මට සමා වෙන්න ඕනේ. මගේ තාත්තා ඔබතුමීගේ පප්පගේ වහලෙක්. ඊටත් කලින් උන්ද ඔබතුමීගේ සීයා පප්පගේත් වහලෙක්. ඒත් ළමා තැනි ඒ කාලේ මට කොච්චර සමීපද කියනවනම් මට ඒව අමතක වුණා. කොහොමත් මම ළමා තැනීට
මගේ ළඟම නෑදෑයෙකුටත් වැඩි ආදරේ දෙයියන්. මට එක තැනක වාඩි වෙලා ඉන්න බෑ. මේ සන්තෝෂේ මට වාගන්න. ඔයලා මට පිස්සු කියලා. මේ මගේ ආදරණීය පොත්තල් මාරිය. ඔයා නැති දවස්වල ආයම්මා එයා මැරුණා. ඇනස්ටාසි එයත් මලා. මතකද අර වපර පියෝතර මිනිහා අපිව දාලා ගිහිල්ලා ටවුමේ පොලිස් ඉන්ස්පෙක්ටර් කෙනෙකුගේ ගෙදර වැඩ. මගේ දුව දසෙන්කා ඔබතුමිය ආදරෙන් මතක් කරන්න කිව්වා. ඔබතුමීට සතුටු හිතෙන සුබ ආරංචියක් කියන්න කැමතියි. මේ මට කතා කරගෙන ඉන්න වෙලාවක් නෑ. මම යන්න ඕනේ. මම වචනෙන් දෙකෙන් කියන්නම්කෝ. දැන් ඔබතුමී උකස් තියපු චෙරිමල්ලේ ආය විකිනේ නෑ යන්නේ. එයි. වෙන්දේසි අගෝස්තු 22 වෙනිදාට තීන්දුව කරලා ඉතින්නේ. ළමතනි කලබල වෙන්න එපා ඒ උනාට. මේක අහලා නිදාන වෙන්න ඉන්නත් එපා. ඒකෙන් ගැලවෙන්න මාර්ගයක් තියෙනවා. මෙන්න මගේ සැලැස්ම හොඳට අහගන්න. දැන් චෙරිමල්ලෑට ටවුම ඉඳලා හැතැම්ම 15යි අලුත් රේල් පාරක් වත්ත ළඟින්ම යනවා. ඉතින් ළමාතනි කැමති නම් චෙරි ගස් ටික කපලා දාලා ගම් ඉවුරේ ඉඩම් ටික කට්ටි කරලා සම කොටේජස් හදලා බද්දට දෙන්න. රූබල් 25000ක් ලේසියෙන් හොයාගන්න පුළුවන්. අපේ චෙරිමල්ලාය කපලා දාන්න. ඔහෙට දෙයියන්ගේ හාල් කැවිලද? මට සමා වෙන්න. යන්මලා මොනවද ඔය කිව්වේ? මට හරියට පැහැදිලි නෑ. හැම අක්කරයකම ඉන්න බදුකාරයෙකුගෙන් අඩුම ගානේ රූබල් 25ක් ලැබෙනවා කියන්නේ. ඉතින් ළමාතනි ඉක්මනටම දැන්වීමක් දානවා නම් මම ඕන ඔට්ටුවක් අල්ලනවා හේමන්ත ඍතුව ලබනකොට ආය ආසාවට ළමාතනිට එක බින්ගංගලක් ඉතුරු වෙන්නේ. පට් ගාලා උණු කැවුම් වගේ යා. එතකොට මේ කරදර සේරම කම්මුතුයි. එක වචනයෙන් කිව්වොත් ළමාතනි ගොඩයි. මේ වාසනාවට මම ළමාතනිට හදපත්ලෙම සුබපතනවා. ඒක නියම සයිට් එක. ගම් ඉවුරේ ඇල් හෙවන කියලා වැඩක් නැහැ. හැබැයි ඔය පරණ ගස් පරණ ගෙවල් මේවා ඔක්කොම පෙරලලා දාලා චෙස් බෝඩ් එක වගේ තියෙනවා. මේ වලව්ව කඩලා දාන්න ඕනේ. දැන් මේක දි รา පත් වෙලා ගරා වැටිලා. කොටින්ම චෙරිමල්ලි ආයේ කොනක ඉඳලම කපලා දාන්න. චෙරිමල්ලයි කපලා දාන්න. මේ වලව බිමට සමතලා කරන්න. ඒත් පිස්සුත් අපේ චෙරිමල්ලාය ගැන විශ්වකෝෂෙත් සඳහන් වෙනවා. මේ ගැන තීන්දුවක් දැම්ම ගත්තේ නැත්නම් අගෝස්තු 22 වෙනිදාට චෙරිමල්ලි ආයයි මේ වලව්වයි ඔක්කොම වෙන්දේසි විකිනේවි. කරුණාකරලා මේ ගැන හිතන්න. වෙන නම් ගැලවිල්ලක් නැහැ. මං දියුරලා කියන්නම් වෙන මගක් නැහැ. අවුරුදු 30-40කට ඉස්සෙල්ලා ඔය චෙරි ගෙඩි හොදට වේලලා වතුරේ පොඟෝලා අච්චාරු හදනවා. ජෑම් හදනවා. මේ ආයේ පියසුනේ කෑනෝ ගහ ඉන්නවකෝ. ආයේ ඔය වේලිච්ච චෙරි ගෙඩි හරිම රහයි. හරිම මෙලකයි. හුස්මත් ඒ වගේ. ආයෙත් ඔය චෙරි ගෙඩි කරත්තවර පුරෝලා මොස්කව් වලට හාකෝ වලට යවනවා. හොඳ සල්ලි. ඒ කාලේ උදවිය දැනගෙන හිටියා චෙරි වලින් හොඳ දේවල් කරන්න. ඒ ඉතින් දැන් ඉන්න කට්ටියට එහෙම කරන්න බැරි. දැන් ඉන්න උදවිය කාටවත් ඒවා ගැන මතකයක් නැහැ. කොහොමද සුදු නෝනේ පැරිස් ජීවිතේ? එහෙදි ඔබතුමිය ගෙම්බෝ කෑවද? ගෙම්බෝ? නෑ මං කෑවේ කිඹුල්ලු. මහරයිනේ. මේ කාලෙකට ඉස්සර ඉඩම් හිමියෝයි ප්‍රවේණිදාසයෝයි විතරක් ගම්වල හිටපු කාලේ මෙහෙම කෙරුවා. ඒත් අද ඉන්නේ ග්‍රීෂ්ම නිවාඩුවට නවාතැන් හොයාගෙන ඉන්න මිනිස්සු විතරයි. හැම ලොකු පුංචි නගරයකම දැන් තියෙන්නේ සමර් කොටේජස්. තව අවුරුදු 20ක් 30ක් යනකොට සමර් කොටේජ් එකක් නැති ඉඩමක් බේතකට නැති වෙයි. ඉතින් බලන්න. චෙරිමල්ලි ආය සල්ලි ආයක් වේවි. වාසනාව ළමාතනිගේ දෙපා මුල දන නමා. මොනවා? අපේ චෙරිමල්ලාය හිටියන්ගේ ගුබෑමක් කරන්න. මොන පිස්සු කතාවක්ද ඒ? මමට ටෙලිග්‍රෑම් එකක් ඇවිල්ලා තිබුණා. මං හිතන්නේ පැරිසියේ. මගේ පැරිස් ජීවිතය දැන් කම්මුතුයි. ලූබා, ඔයාට මතකද මේ පොත්තල් මාරිය කොයිතරම් පරණද කියලා? ගිය සුමානි දවසක මම මේකේ පල්ලෙහාම ලාච්චුව අරලා බැලුවා. ඒකේ කොටලා තියෙනවා මේක හදපු වර්ෂේ. මම හිතේ අවුරුදු 100කටත් වැඩි. මොකද ඔයා හිතන්නේ? අපි ඒකේ සත්සංගතරේ සමනන්න ඕන. නැද්ද? ආපහු කාටවත් මේ වගේ පොත්තල් මාරියක් හදන්න බෑ. මේක තවමත් නියම පොත්තල් මාරියක්. අවුරුදු 100? ඔව්. ෂා මාරයිනේ. ඔව්. ඒක පුදුම හිතෙන්න ඕන වැඩක් තමයි. බොහොම ආදරේ හිතෙන කරු ගාම්භීර පොත්තල් මාරියක්. 7 වර්ෂයක් පුරා උත්තම වූ පුරුෂාර්ථ යුක්ති ධර්මය හා
ආචාරශීලීත්වය දායාද කරමින් මානව වර්ගයාගේ අනාගත පරපුර වෙනුවෙන් ධෛර්යය දායාද කරමින් නව දිවියක පෙරනිමිති පිළිබඳ විශ්වාසය වඩවාලමින් සමාජ වගකීම් සහ උදාර පරමාදර්ශ කෙරේ නැනස යොමු කරවාලමින් ඔය කිව්වේ ලියෝනිඩ් ඔයා නම් බින්දුවක්වත් වෙනස් වෙලා නැහැ. Cannon of the white into corner pocket. හරි. මට යන්න වෙලාව හරි. පුතුමියගේ බේත් පෙත්ත ගන්න වෙලාව හරි. ඔය බෙහෙත් බොන්න ඕන නෑ මම හිතේ. අනික ඔය බෙහෙත් වල ඇති ගුණේකුත් නෑ අගුණේකුත් නෑ. මෙහාට දෙන වයිසි බෙහෙත් ටික. දැන් හරිනේ. තමසට පිස්සුනේ. මම පෙති ටික ඔක්කොම ගිල්ලා. මේ මොන ගොබ්බෙද? නඩුකාර හාමුදුරුවොත් පසුගිය පාස්කුසුමානේ මෙහෙනේ උන්නේ අච්චාරු ගැලුමක් විතර ගිල්ලා. මොනවද ෆියස් දොඩවන්නේ? පහුගිය අවුරුදු 3 පුරාවටම ඔහොම තමයි. අපිට නම් ඉතින් ඕවා දැන් හුරුයි. ඕක ලෙඩක් නෙමෙයි මැඩම්. වයසේ වැරද්ද. සමාවෙන්න චාර්ලෝට මම ඔබට සුබ පැතුනේ නෑ. මං ඔහෙට මගේ අතින් බින්න ඉඩ දුන්නොත් ඊගාවට ඔහෙට මගේ වැලමිට ඉඹින්න ඕනේ වේ. ඊගාවට මගේ උරහිස. ඊගාවට මගේ මං ඔහෙට ඉතුරු ටික කියන්න මෙතන මේ මැඩම් ඉන්න නිසා. මං අද ඇඳෙන් බහැලා තියෙන වැරදි පැත්තෙන්ද කොහෙද? මෙන්න අපිට මැජික් පෙන්නන්නයි හදන්නේ. ඔය චාලෝට පෙන්නන්නකෝ අපිට හොඳ මැජික් එකක්. අනේ දැන් බෑ මැඩම්. මට නිදිමත. එමනම් සුමාන 3කින් නැවත හමු වෙන තුරු ආයිබෝ. මෙහෙම යන්න වෙන එක ගැන මට හරියම දුකයි. ඒක මොනව කරන්නද? මේ ළමා තැනි අර සම කොටේජස් ගැන හිතුවොත් මට ඉක්මනට මේක බව දන්නන්න ඕනේ. අර වැඩේ පටන් ගන්න මම ඔබතුමීට රූබල් 50000ක් දෙයියගේ නාමෙට දැන් යනවද? හරි ඕම් මං ගියා. කාඩය මට සමාව වෙන්න. එයා තමයි අපේ වාර්යාව කසාද වඳින්නේ. මෙයාගේ ආදරවන්තය එයා. අංකල් ඔයා දොඩෝන හොඳටම වැඩි. ඇයි වාර්ය? මන්න කැමති යර්මලාවිට. මිනිහා හොඳ හාදයක්. හොඳයි නැද්ද? ඇසක් කටවහක් නෑ මිනිහා ගජ පෝසත. අපේ දුව දසෙන්කත් එහෙම කියනවා. දසෙන්ක නම් ඉතින් තව හොඳ කතා කියනවා. නේ ඒක නෙමෙයි සුදු නෝනේ. තරහ නැතුව මට රූබල් 240ක් දෙන්න මගේ උගසේ පොලිය ගෙවන්න තියෙන්නේ හෙට. නෑ අපිට බෑ ණය දෙන්න. හරි මම එක කොහෙන්ද හොයාගන්නම්කෝ. මම කවදාවත් බලාපොරොත්තු නැති කරගන්නේ නෑ. ඇත්තටම මට පුදුම ලැබීමක් තියෙනවා. ඔන්න වතාවක් මට වැලේ වැල් නැතුව වුණා. මේ පාර මගේ වත්ත උඩින් කෝච්චි පාරක් වැටුණා. මට මන්දි ගෙව්වා. මෙදා පාරත් ඒ වගේ මොකක් හරි කරකැවි. අද නැත්තම් හෙට. බාගදා අපි දසෙන්කට ලක්ෂ 2ක් ලැබේ. ඒකේ ලොතරැයියක් ගත්තා. කෝපේ කිවරයි. අපි යමු නිදා ගන්න. ආමු මාත්‍ය ආපහු ඇඳලා තියෙන්නේ වැරදි කලිසම. මන් දන්නේ ආමු මහත්යත් එක්ක මොනවා කරන්නද කියලා. පින පායලා. දැන් කීදෙල නෑ. අර බලන්නකෝ. චෙරි ගස්සල හැරෙන්නේ. කෙරිමල් යාය සුදුම සුදුයි. නූබවාට මතකද ඉද්ද ගැහුවා වගේ වැටෙන මේ පාර හඳ පානේ රෙදි පීත්තපටියක් වගේ දිලිසෙනවා. ඔයාට මතකද? විහිර දැනෙන තරු මල්යා
මැඩම් මං ආවේ දුක්සප කුමන්දා කියලා අහලා ඉක්මනින්ම යන්න. මට කිව්වා උදේ වෙනකන් ඉවසන් ඉන්න කියලා. ඒත් එතකම් මට ඉන්න බෑ. Mamma me petya. Peter Tropimov? පියතෝ ටොපිමෝ. මං ඔබේ ග්‍රීෂාගේ ටියුෂන් ගුරුවරයා. අඳුර ගන්න බෑ. මං ඒ තරම් වෙනස් වෙලාද? ලූබා ඔයාට මොකද වෙලා තියෙන්නේ? මං කිව්වනේ දෙලි වෙනකන් ඉන්න කියලා. ග්‍රීෂා ඔගේ පුතා. අපි මොනා කරන්නද මම ඒක දේව කැමැත්ත. අනේ අඬන්න එපා. ඔගේ පුතා. ග්‍රීෂා. ගිලිලා මැරුණා මේ ගඟේ. ඒ මගේ වස්තු. ඒ මාව දාලා ගියේ. මම්මි කෑ ගහනවා. ආන්නේ අර නිදි. ඒක නෙමෙයි. මොකද පෙට්ටිය ආගේ මේ හැටි? මේ තරම් වයසට ගිහින් කෝච්චියේදී මාව දැකපු ගමේ අම්මන්ඩි කෙනෙක් මට කතා කරුවේ. කාව මහත්තයා කියලා. ඒ කාලේ පුංචි ළමයි. පුංචි දයාබර ශිෂ්‍යෙක්. ඒ දැන් පොණ්ඩෙත් වවාගෙන රැවුලත් ඇවිල්ලා. ඒ මදුවට කණ්ණාඩිත් දානවා. ඔයා තාම ශිෂ්‍යෙක්ද? ඔව් මම සදාකාලික ශිෂ්‍යෙක්. අපි යමු නිදාගන්න. ලියානි වත් නාකි වෙලා. මං හිතන්නේ අපි මිලහකටත් නිදාගෙන ඉන්න ඕනේ. අම්මෝ බිලිල්ල. අද රෑ මම මෙහෙ ඉන්නවා. ඒකනේ මේ සුදු නෝනේ. අමතක කරන්න එපා. මට හෙට උදේට ඕනේ රූපල් 240. මිනිහා ආයෙමත් පරණ තැටියම ගහනවා. මට ඕනේ රූපල් 240. මගේ උකුසි පොලිය ගෙවන්න තියෙන්නේ හෙට. මං ගාව සල්ලි නෑ කොල්ලෝ. මම මේක ආපහු ගෙවනවනේ සුදු නෝනේ. අනික මේක සිල්ලර ගානක් නේ. හරි. ලියානිට ඒක කොහෙට දෙවි? ලියානි මිනිහට සල්ලි ටික දීලා දාන්න. වල්ලිත් මෙයා ආපහු මට ගෙවන එකක් නැහැ. දැන් කරන්න දෙයක් නෑ. මිනිහට සල්ලි අවශ්‍යයි. එයා ඒක ආපහු දෙයි. ලූබා තවමත් සල්ලි වීසි කරන පුරුද්ද අත්හැරලා නැහැ. මොකද මගේ වටේ කරගෙවි ඉන්නේ. යනවා යන්න. තමුසලක කුකුල් ගඳයි. ඔහෙනම් බස් තාමත් අර පරණ විදියම තමයි. මේ මොනවද මෙයා කටුකුතු ගන්නන්නේ? උඹේ අම්මා ගමේ ඉඳලා ඇවිල්ලා. අන්න උඹ එනකන් ගමඩා කාමරේට වෙලා බලාගෙන ඉන්නෝ. මං යයි උන්දෑ බලන්න. ලැජ්ජ නැති මිනිහා. මොනවද මට කරන්න කියලා කියන්නේ? උන්දෑ ඔය එළියෙකන් හිටියා වගේ ඉඳලා යන්නේ නැත. මම නම් ඒ කාලේ වගේමයි. පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ. තව තිබුණා නම් ඒ සේරමත් බෙදලා දෙවි. ඒක හැබැයි. එක තුවාලයකට බෙහෙත් ಜಾති ගොඩාක් දැම්මම ඒ තුවාලේ නරක් වෙනවා. මම මගේ මොලේ කලන්ත වෙනකන් කල්පනා කරා. එක විසඳුම් මොළුවට එනවා. ඒත් මන් දන්නේ නැහැ හොඳම විසඳුම මොකක්ද කියලා. ඒත් ඉතින් දෙවියෝ අපිට පිහිට වුණොත් තමයි. යරොස්ලාව් වල සිටු දේවි අපේ නැන්දා එයා හුඟක් පෝසත්. ඒ වුණාට එයා අපිත් එක්ක හිතේ අමාරුවෙන් ඉන්නේ. මොකද ඔයාගේ මමා බැන්දේ නිකන් සොලිසිටර් කෙනෙක්. කුලෙත් හරියට ගැලපුණේ නැහැ. ඒ හින්දා නැන්දා අපිත් එක්ක තරහයි. ලූබා හොඳ කරුණාවන්ත ගෑණි. මාත්‍යට ආදරේ. ඒ වුණත් එයා හරිම අවාසනාවන්ත ගෑණියක්. එයාගේ ඕනම ඉරියව්වක් ඒකට සාක්ෂි දෙනවා. අන්න දොර ළඟ. ඕ මගේ මේ පැත්තේ ඇහැට කුණු රොඩක් ගිහින් මේ පැත්ත පේන්නෙම නැහැ. ඒ යන්නේ ඔයා නිදාගන්න මට නිින්ද යන්නේ නැහැ. ඔය මගේ ලේලි නෙවෙයි සුරංගනාවියා. මගේ සේසතම ඔයා. මාව විශ්වාස කරන්න. මට ඔයාව විශ්වාසයි. මේ ඉන්න හැමෝම මාමට කරු කරනවා. ඒ වුණාට ඔයා කට පියාගෙන ඉන්න තරමටයි හොඳ. මේ දැන් මොනවද කිව්වේ ඔයා මගේ අම්මා ගැන? ඔයාගේම සහෝදරය ගැන. ඇයි එහෙම දේවල් කියන්නේ? ඇත්ත. මම පිළිගන්නවා. මටම ලැජ්ජයි. Jesus. දැන් ඒකට ඉස්සෙල්ලා මම පොත් අල්මාරියක් ගැන දේශනාවක් කළා. ඒක කරගෙන යනකොටම මට තේරුණා මම මහා මැටි මෝලෙක් කියලා. ඒක නම් ඇත්ත. ඔයා කට පියාගෙන ඉන්නවා නම් ගොඩාක් හොඳයි.
ඒ මට මෙන්න මේ ටික විතරක් කියන්න ඉඩ දෙන්න. ගිය බ්‍රහස්පතින්දා මම දිස්ත්‍රික් උසාවියේ පැත්තට ගිය වෙලාවේ අපි එක එක දේවල් කල්පනා කරා. එහෙත් තමයි මගේ හිතට ආවේ අපිට පොරොන්දු නෝට්ටුවකට සල්ලි ටිකක් ණයට ගන්න පුළුවන් නම් අපිට පුළුවන් වෙයි බැංකුවේ උගසේ පොලිය ගෙවලා දාන්න. ඒත් ඉතින් දෙවියෝ අපිට පිට වුණොත් තමයි. නාහෙන් අඬන්න නැතුව ඉන්න වාර්යා මන් දන්නවා. අපේ චෙරිමල්යාය විකිනෙන්නේ නැහැ. මං ආපහු ලබන අඟහරුවාද යනවා. අපේ චෙරිමල්යාය විකිනෙන්නේ නැහැ. මොනවද ඔට්ටු? මම මගේ සියලු සතුට පරදුවට තියලා ඔට්ටු අල්ලනවා. අපේ චෙරිමල්යාය විකිනෙන්නේ නැහැ. එහෙම වුණොත් මට ඉජුක් කියලා කතා කරන්න. මං කන කපනවා එහෙම වුණොත්. රයිට්? ඔයා මොන තරම් හොඳ කෙනෙක්ද? හාමු මහත්තයා ඔබතුමාට දෙවියන් ගැන කිසිම බයක් නැද්ද? අද කීයටද නිදාගන්න? පියර්ස් කියලා නිදා ගන්නවා. කමිෂන් නැතුණාට මට පුළුවන් ඇඳුම් මාරු කරගන්න. එන්න ළමයිනේ අපි යන් වැඩි විස්තර හෙට. මම පරණ මිනිහෙක් 1880 වෙච්ච දේවල් ගැන තාම මිනිස්සු ඔරවනව කරනවා. ඒත් මම හිතට එකව කෙලින් ජීවත් වෙනවා. මොකද මම දන්නවා ඒ වෙලාවේ මම ගත්ත පියවර නිවැරදි කියලා. ඒකයි ගොවියෝ මාත් එක්ක තාමත් හොඳ. ගොවියෝ මට ආදරේ. ඕගොල්ලොනුත් ගොවියන් එක්ක ආශ්‍රය කරන්න ඕනේ. ඒගොල්ලෝ කන්නේ බොන්නේ කොහොමද කියලා ඕගොල්ලෝ දැනගන්න ඕනේ. තවත් දුරටත් මම ඔන්න ආයෙත් පටන් ගත්තා. ඔයා දැන් ගොළුෙක් කිව්වා නේද? මෙන්න මේ එන්න හාමු මහත්තයා නිදාගන්න යන්න. දැන් මගේ හිතට සැහැල්ලුයි. ජරෝස්ලාවල සිටු දේවියාච්චිකු දවුවෙන වෙන්නේ නෑ. දැන් මට නිින්ද යාවි. ඔයාට ස්තුතියි මාමේ. අපි දැන් නිදාගන්න. මට හරි හැමං හැඳුනුම් පතක් නෑ. මගේ වයස මන් දන්නේ නෑ. මට හිතෙන්නේ මං තාම පුංචි කෙල්ලෙක් කියලා. මම පොඩි කාලේ අපේ අම්මයි තාත්තත් මේ නගරේ නගරෙට පොලක් ගාන යනවා විනෝද ක්‍රීඩා සංදර්ශන පෙන්න. සමහර ඒවාන හරි මරු. මාත් පුරුදුල හැටිය පොඩි විජ්ජාව. අම්මයි තාත්තයි මලාට පස්සේ නාකි ජර්මන් නෝනා කෙනෙක් මාව අරන් හදාගෙන මට ඉගැන්නුවා. මම තේරෙන වයසට ආවහම ආයම්ම කෙනෙක් වුණා. ඒත් මට තාම හිතාගන්න බෑ මම කවුද මොන වගේ කෙනෙක්ද කියලා. මගේ දෙමව්පියෝ කොයි රටේද කියලාවත් මම දන්නේ නැහැ. මම හිතන්නේ බැඳලා හිටියේ නෑ. ඒත් මෙලෝ හසරක් තේරුම් ගන්න බෑ. මම ආසයි කාත් එක්කයි කතා බහ කරා. කතා කරන්න යාළුවේ නෑදෑ කවුරුවත්ම නැහැ.
වගේ වගක් නෑ කවුරුද සතුරෝ කවුරුද මිතුරෝ ඒකත් මං ගණන් ගන්නේ නෑ ෂා මැන්ඩලිනයක් වැයීම කෙතරම් මధుර මනෝහර අත්දැකීමක් ඕක මැන්ඩලිනයක් නෙවෙයි ගිටාරයක් යමෙකු ආලෙන් අන්ද මන්ද වූ කල්හි ගිටාරය දහුවත මැන්ඩලිනයක් වෙයි අද වෙත ප්‍රමෝදයෙන් ඉදිරි පිරිතිරි පිරිතිරියයි උණුසුම් වාතර දුක් කඳුලින් පිරිතිරි පිරිතිරියයි අදවත ප්‍රමෝදයෙන් ඉදිරි පිරිතිරි පිරිතිරියයි උණුසුම් වාතර දුක් කඳුලින් පිරිතිරි පිරිතිරියයි මේ අප්පු සින්දු කනවා. නරි හූ කියන උවිත හොදට. රට රටවල් බල බල ඇවිදින එක හරිම ජොලි ඇති නේද? සත්තකින් හරිම ජොලි. ඒ එසේ වන්නේ හේතු සාධක ඇතිවයි. විදේශයන්හි සෑම දෙයක්ම අංග සම්පූර්ණයි. අන්න ඒ කාරණේදී නම් තමුසේ හරියටම හරි. මා වනාහි දැඩි විනයක් සහිත ආචාරශීලී උගතෙකි. ශ්‍රේෂ්ඨ කෘතීන් රසක් මම කියවලා තියෙනවා. නමුත් මටම වැටහෙන්නේ නැහැ මගේ ආශාව මොකක්ද කියලා. සත්‍යකින් මා කීමට අදහස් කරේ. කරුණ නොසඟවා පවසන්නේ. තවදුරටත් මා ජීවත් වෙනවද? එහෙම නැත්නම් මා හිසට වෙඩි තබාගෙන මිය යනවාද? යල දෙකෙන් කුමක් කරන්න දැයි මන් දන්නේ. කොහොම නමුත් මන් රිවෝල්වර් එකක් නම් ළඟ තබාගෙන ඉන්නේ. මේ දැක්කද? ෂා නියමයි. මං දැම්මම මෙතන යන්න ඕන. කොහෙනම් මාර දක්ෂෙක් එපිකොඩ. කෙනෙක්ව තැති ගන්නන සුළු. ගෑනු පිස්සුවෙන් වගේ හොට ආදරය කරා. මේ හැම වීරයෙක්ම ගල් මෝඩයෝ. දුන්යාශා කරුණ නොසඟවා පවසන්නේ නැහැ. ඇත්තටම මට කීමට අවශ්‍ය වෙත්තේ නෑ. මම මේ කියන්නේ මට හැඟී යන ආකාරය නෝ. දෛවය මා වල්ලල පොළවේ ගහන්නේ. ඡණ්ඩ කුණාටුවක් පුංචි ඔරුවක් උස්සලා පොළවේ ගහනවා වගේ. කරුණ මා වර්ධවා තේරුම්ගෙන ඇතයි ඔබ සිතනවා. එසේනම් මට කියන්න. ඇයි අද උදේ මා අවදි වන විට මාගේ පපුව මත මේ තරම් දෙවන්ත විශාල මකුලෙක් මා දැක්කේ. හිතන්න උන්න මම ජෝගුවක් අතට ගත්තා කියලා කුවාස් ටිකක් බොන්න. මෙන්න ඒ ජෝගුවේ පතුලේ මොන හරි දහදරාවක්. ඒක කරගත්තයි. ඔයා බකල් කියවලා තියෙනවද? මං ඇහුවේ ඔයා බකල්ගේ පොත් කියවලා තියෙනවද? මං ආසයි ඔයාට යමක් කියන්න. මේ පොඩ්ඩක් හයියෙන් කතා කරනවද? මං කැමති ඔයත් එක්ක තනි පංගලමේ කතා කරන්න. ඒකට මාත් කැමති. හැබැයි ඊට කලින් මට මගේ උඩු කබාය අරගෙන එන්න. ඒක ඇත්තේ මගේ ඇඳුම් එල්ලන කබඩ් එකයි. මෙතන හරිම සීතලයිනේ. ඊටාම කැමැත්තෙන් මම එරගෙන ඉන්නම්. මං දැන් දන්නවා මගේ රිවෝල්වරෙන් මං කළ යුත්තේ කුමක්ද කියලා. පුදුමා අලකලංචියේ මිනිහනම් අපි දෙන්න මැද්දේ හිටවපු ගොම්බදින කණුවක්. තමයි ඉස්සර කොකා ගස්වා ගැනීමෙන් ඒ අල්කලජ්ජා වළක්වනු මැනවි. ආමෙන්. යාෂා. ඔයා මගේ පුංචි ඇපල් ගෙඩිය. කෙල්ලෙක් වුණාම දැනගන්න ඕන තමුන් කරන්නේ මොකද්ද කියලා. මං ආස නැත්තේ කෙල්ලන්ගේ ඔය චපල හැසිරීමට. මගේ වස්තුව මං ආදරෙන් පිස්සු වැටිලා. ඔයා කොච්චර හොඳ උගතෙක්ද? ඔයාට ඕන දේවල් ගැන කතා කරන්න පුළුවන්.
ඇත්ත. ඒ මං හිතන විදිය අනුව. එලිමහනේ නිදහසේ සුරුට්ටුවක් බොන්න ලැබෙන එක මොනතරම් වාසනාවක්. බලව ඇත්තද කොහෙද? ඔය යන්න. ඒ! ඔය යන්න. ප්‍රශ්නය හරිම සරලයි. ඔබතුමී සම කොටේජස් හදන්න ඉඩමෙන් කෑල්ලක් බද්දට දෙනවද නැද්ද? එක වචනකින් උත්තර දෙන්න පුළුවන්. මොකද මේ සුරුට්ටු බිප් එක? රේල් පාර දැන් හදලා ඉවරයි. ඒ හින්දා හැම දෙයක්ම ලේසි. Cannon of the red into middle pocket. මට ගෙදර ගිහිල්ලා බිලියඩ් ගේමක් ගහන්න ආසයි. එච්චර හදිසියක්. ඔන්න ඔය තව ටිකක් ඉඳලා යමු. ඇයි එක වචනයක් දෙන්නේ නැත්තේ? එක්ක හා නැත්තම් බෑ. මොනවද මෙයා කියන්නේ? ඊයේ මංගාව සල්ලි ගොඩාක් තිබ්බා. අද බේතකට රූබලයක් නැහැ. අපි ඔක්කොටම සුප් විතරක් බොන්න දීලා අරේ වාර්යා දඟලනවා සල්ලි පරිමාණ්ඩ. එහෙව් එකේ මම මෙහෙ ඇති පදන් නාස්ති කරනවා. මොන ඉලව්වකට මං ටවුමට ගියාද මන් දන්නේ නැහැ කෑමට. මට පේන්න බෑ තමසලා ඉලව් රෙස්ටෝරන්ට්. ඒ වගේ සංගීතයයි සබන් ගඳ ගහන මේසරේදී ඇයි ලියොනිඩ් ඔය ඔච්චර කන්නේ? ඔය තරම් කියවන්නේ. අනිත් එක අදත් රෙස්ටෝරන්ට් එකේදී ඔයා තැනට මුසුදුසු දේවල් සෑහෙන දෙනවා. ඒක නම් හැබැයි මේ මාව අලුතෙන් අඹන්න හදන්න එපා. ඒ මගේ හැටි. මේ මොනවද මෙයා මෙතන මේ කරන්නේ? මේ ලූබා එක්ක මෙයා නැත්තම් මම දෙන්නගේ එක්කෙනෙක් තෝරගන්න වෙයි. තේරුණාද? යනවා යන්න. එතනින් දැම්මම. පෙයනවා වැඩ. ළමාතැනි අහලා ඇතිනේ අර ඩෙරිගනෝව් ප්‍රසිද්ධ කෝටිපතියා. මිනිහා ළමාතැනිගේ ඉඩම ගන්නයි යන්නේ. මිනිහා කෙලින් වෙනවලු වෙන්දේසියට. ටවුමේදී කතා වෙනවා මං අහගෙන. යරොස්ලාව් වල නැන්දා මට පොරොන්දු වුණා යම්කිසි මුදලක් එවන්නම් කියලා. හැබැයි මම දන්නේ නැහැ කවදා කීයක් එවයිද කියලා. ඒ සිටු දේවි නැන්දා සල්ලි කීයක් විතර එවයිද? රූබල් ලක්ෂයක්, ලක්ෂ දෙකක්. මොන වැඩි වුණොත් 10-15000. ඔන්න මං ආයෙමත් කියන්නේ මේ චෙරිමල්ලේ ආයෙ වෙන්දේසිය විකිනෙන්නයි යන්නේ. ඒත් ඔයලා දෙන ටික ගාණක් නැති හැටි. ඉතින් ඔයම කියන්නේ අපි මොනවද කරන්න ඕනේ කියලා? සම කොටේජස් හදන තීරණේ දැන් හරි ගන්නවා නම් ඔය ප්‍රශ්න සේරම ඉවරයි. එතකොට ටුවරිස්ට් ලෙයි පොලිමේ. ඒ මුණාම සල්ලිත් අතේ වත්තත් අතේ. ටුවරිස්ට්ලා සම කොටේජස් ඔය මහ පහත් දේවල්. ඔය තරහ වෙන්න එපා මම මෙහෙම කියනවට. මාත් එකයි 100 200. කමුසෙනා නම්බර එකේ නෝන්ජලේ කව මහත්තයා. මොකද්ද කිව්වේ? කිව්වේද? ඔව්. ආව මහත්තයා මා නෝන්ජලයා. අනේ යන්න නම් එපා. ඔබ නවතින්න. බාග් වෙලාවට අපිට ගැලවෙන්න මාර්ගයක් හිතා ගන්න පුළුවන් වෙයි. මේ තව මේකේ මොනවා හිත ඉන්නද? මම එකෙන් බැගයක් හත් වෙලා නේ. අනේ යන්න නම් එපා. අනේ යන්න නම් එපා. වෙලාවට මට හිතෙනවා අපේ කම්බීර වෙන සද්දේ අපේ මේ වලව බිමට සමතලා වෙනවා නම් කියලා. Cannon of the white into corner pocket. අපි නම් මහ පෞකාරයෝ. ළමාතැනි කොහමද පෞකාරියක් වන්නේ? සමහරු තියෙනවා මම ජුජුබ්ස් එක්ක වාසනාවක් දිල දමනවා. මං කරපු පවුද මං ඔහෙ තිස්සෙම සල්ලි නාස්ති කරනවා හරියට පිස්සියෙක් වගේ. මගේ කසාද මිනිහා ඉතුරු කළා ගියේ නායතුරුස් විතරයි. මිනිහා මරන ෂැම්පේන් ඒ පාම කරපු බේබද්දෙක්. මගේ කරුමෙට මං තව මිනිහෙක් එක්ක පැටලිලා පැනලා ගියා. මේ ගඟේ මගේ පුතා ගිලිලා මැරුණා. මම පිටරට ගියා ආපහු එන්නේ එහෙම නෙමෙයි. මේ ගඟ මට ආපහු දකින්න ඕන උනේ නෑ. ආස් දෙක පියාගෙන හිස හැරුණු අතේ ගියා. අර දුෂ්ට මිනිහා මම නැති කළා. මං ඊට පස්සේ පැරිස් වලට ගියා. එහෙදි එළඩ හොන්තු මගේ මුළු සේසතම හොරකම් කරගෙන කෙල්ලෙක් එක්ක පැනලා ගියා. අන්තිමේදී මම වස බොන්නත් ගියා. මටම ලැජ්ජයි.
මගේ ගොංකම් ගැන එකපාරට මං හිතුවා නෑ මං ආයෙත් යනවා මගේ රටට මගේ පුංචි කෙල්ලත් එක්ක අහෝ දෙවියනි මට දයාබරුව මැනව තව තවත් දඬුවම් මට නුදුන මැනව මේක ලැබුණේ අද අර ලෙඩා එයාට සමව වෙලා ආපහු එන්නලු මට පැරිස් වලට අර අපේ ආසකට සංගීතනේ දැහෙන්නේ ඕ ඒ අපේ ජනප්‍රියතම යුදෙව් සංගීත කණ්ඩායම. ඔයාලට මතකද? වියෝල 3යි ෆ්ලූට් එකයි ඩබල් බේස් එකයි. ඒගොල්ලෝ තාමත් ඉන්නවා. ඔව් ඔව් ඔව්. අපි ඒගොල්ලන්ට එන්න කියලා ඩාන්සින් පාටි එකක් දාමු. මේ මට ඇහෙන්නේ නෑ. ඔය මොනවද මුණුමුණු ගන්නේ? අර සින්දුව. මොන සින්දුවද? ඇයි ඊයේ බලපු නාට්‍ය සින්දුව? ජර්මන් කාරයෝ හරිම ලෝකයෝ ගාස්තුවක් ලැබුණොත් රුසියන් කාරයා මකල ප්‍රංශ කාරයෙක් අඹනව මොනවද ඔට්ටු ජර්මන් කාරයෝ මන්න කියන්නේ ඒක විකට නාට්‍යයක් නේද? එහෙම් පිටින් බීල් වලින් පිරිලා. ඊයේ බලපු නාට්‍ය? ඔව්. ඒක නම් කොහොමඩවත් විකට නාට්‍යයක් නෙමෙයි. ඔය නම් නාට්‍ය නොබලන එකමයි කාර්යය. නාට්‍ය බලන් ඉස්සෙල්ලා කන්නාඩියක් ඉස්සරහට ගිහලා බලනවා තමුන් කොයිතරම් සෞතු ජීවිතයක්ද ගත කරන්නේ කොයිතරම් නන්දෝඩවනවද කියලා. ඒක නම් හැබැයි මම බොහොම පැහැදිලිව කියනවා අපි ගත කරන්නේ අපි ජීවත් වෙන්නේ හද්ද මෝඩයෝ. මගේ තාත්තා වහලේ මල පොතේ අකුරක් නොදන්න මොට්ටේ. මට ඉගෙනුවෙත් නෑ වෙන ශිල්පයක් කියලා දුන්නෙත් නෑ කරපු එකම දේ දීගෙන ඇවිත් මාව කෝටු මස් කරපු. ගහේ කටුව වගේ මාත් ඉතින් මොට්ටෙක්ම වුණා. මගේ අත්තකුරු බල්ලෙකුට කියවන්න බෑ. මම ලියන්නේ තටම තටම. ඒක ලැජ්ජාවට කාරණයක් තමයි. මං නම් හිතන්නේ මිනිස්සුયો ඔහෙ කසාද බඳිනවා නම් තමයි හොඳ. ඔව් ඒක නම් එහෙම තමයි. ඇයි වාලේ කසාද බඳින්නේ නැත්තේ? ඒ අපූරු කෙල්ලක්. ඔව් ඉතින් ඒක නම් එහෙම තමයි. චාම් ගත තියෙන දැරිලියක්. දවස පුරාවට නැහෙනවා. වෙන මොනවද? ඔයට කැමති. ඔහෙ දැන් කාලයක් තිස්සේ යට. ඔව් ඒක එහෙම තමයි. කවුද නැහැ කිව්වේ මං හොඳටම කැමතියි. ලූබා ඔයාට ආරංචිද? මට බැංකුවකින් ලොකු තානාන්තරයක් දෙන්න කතා කරනවා. අවුරුද්දට පඩිය රූබල් 6000. ඔයාට? ඔව්. බැංකුවක පත්වීම? ඔව් ඔව්. අනේ ලියනිත් මේ ඔන්න ඉන්න විදියට ඉන්න. ආම මහත්තයා මෙන්න මේක දාගන්න. එළියේ හරියට පිනිබානවා. පියර් කමුසනා හරි වාතයක්. ඔව් ඔව් ඒක නම් ටිකක් පුංචි තමයි. කොහෙද ඉතින් මට කියන්නේ දුවගෙනාවනේ. ඔයගේ වයස කීයද ලොක්කෝ? ළමා තැනි මගෙන් මොකක් හරි ඇහුවද? ඒ ළමා තැනි අහනවා තමසගේ වයස කීයද කියලා. මම හුඟාකල් ජීවත් වුණානේ. ඒ ඇත්තෝ මට මායියෙක් හොයලා දෙනකොට ළමා තැනිගේ පප්පා ඉපදිලත් නෑ. වතුවල ප්‍රවේණිදාසය වහල්කමෙන් නිදහස් කරන කාලේ මම මෙහෙ ප්‍රධාන ප්‍රවේණිදාසය මං කිව්වා මට නිදහස එපායි කියලා. මං නැවතුණා හම්පුතාලඟ. මට අද වගේ මතකයි ඒ ඇත්තෝ සන්තෝෂෙන් හිටපු හැටි. ඒ ඇත්තෝ සන්තෝෂෙන් ඉන්නේ ඇයි කියලා ඒ ඇත්තම දැනගෙන හිටියේ නෑ. ඒ කාලේ තමයි කාලේ නේද ලොක්කා? අඩු ගානේ කසපාරක් හරි කන්න තිබ්බනේ. ඔව් සාතික ඇත්ත. දාසයන් හාම්පුතාලට ගරු කරා. හාම්පුතාලා දාසයන්ට සැලකුවා. ඒත් දැන් කාලේ කච්චාරුවක්. කෑනෝ ගහ ඉන්නවකෝ. කොඩක් පොතක් නෑ. ලබන අඟහරුවාදා මං ආපහු ටවුමට යන්න ඕන. මට කෙනෙක් පොරොන්දුනා ඒද ජනරාල් කෙනෙක් මුණ ගස්සන්න. ඒ ජනරාල්ගෙන් මට පුළුවන් වෙයි පොරොන්දු නෝට්ටුවකට සල්ලි ටිකක් ණයට ගන්න. ඒක නම් එච්චර ඇඟට ගුණ නෑ. අනිත ඒකෙන් උකසේ පොලියවත් ගෙවා ගන්න ලැබෙන්නේ නැහැ මොනවද ඔට්ටු? කවුද ඔය කියන විකාර කතා ගණන් ගන්නෙ? ඔය කියන ජනරාල් ඉපදිලා තියා තාම ඉපදෙන්න හිතලවත් නැතුව. මෙන්න එනවා අපේ කෙල්ලෝ.
නම් ගෑනු ළමයි තුරුල්ලෙමයි ආ. තමුසේ වැඩක් බලා ගන්නවා. 50ටක් කිට්ටුයි තාම ශිෂ්‍යෙක්. නවත්ත ගන්න තමුසේ ගොබ්බ විහිළු. මොකද ඔච්චර කේන්ති යන්නේ? තමුසේට මාත් එක්ක කොක්කක් දාගන්න තු ඉන්නම බැරිද? හරි. මං කැමතියි තමුසේ මං ගැන මොනවද හිතන්නේ කියලා දැනගන්න. එහෙනම් අහගන්නවා ජර්මලෝ. ඔව්. තමුසේ ප්‍රෝසති. ඉක්මනටම කෝටිපතියෙක් වෙයි. තේරෙන භාෂාවෙන් කියනවා නම් තමුසේ ඇවිල්ලා මේ කැලේ තියෙන ඕනම දෙයක් කාලා දාන වන මුර්ගෙක් වගේ මේ සමාජයට අත්‍යවශ්‍ය කෙනෙක්. අපිට ග්‍රහලෝක ගැන මොනවා හරි කියනවා නම් මීට වැඩිය හොඳයි පෙට්ටිය. නෑ අපි ඊයේ නවත්තපු තැනින් පටන් ගමු. මොකක් ගැනද? අභිමානය උදාරත්වය ගැන. අපි ඊයේ ගැන ගොඩක් දේවල් කතා කළා. නමුත් කිසිම නිගමනයකට එළඹුණේ නැහැ. ඔබලාට භාවිතා කරන වචනේ අභිමානය. සමහර විට ඔබලා ඒ ගැන හිතන විදිය නිවැරදි වෙන්න පුළුවන්. නමුත් අපි ඒ දිහා සාමාන්‍ය හැකින් බැලුවොත් අභිමානයට මේ සමාජ ඉඩක් තියෙනවා. මිනිස්සු දාර්ශනික වශයෙන් ඉතාමත් දිලිඳු රටක බහුතරයක් අසික්කිත, මෝඩ, අසන්තෝෂෙන් ජීවත් වෙන සමාජයක අභිමානය කියන්නේ කිසිම තේරුමක් නැති වචනයක්. අපි අප කෙරේ ගරු ගාම්භීර මතක දාන්නේ. කරන්න තියෙන එකම දේ වැඩ කිරීම විතරයි. කොහොම කරත් අපි මැරෙනවානේ. කවුද දන්නේ? අනික මොකද්ද මරනවා කියන එකේ තේරුම? මිනිහෙකුට ඉන්ද්‍රියන් 100ක් තියෙන්න පුළුවන්. අපි මරනම නැති වෙන්නේ අපි එයින් දැනට දන්නේ ඉන්ද්‍රියන් 5 විතරක් වෙන්න පුළුවන්. ඉතුරු 95ම මේ ලෝකේ නොමැරි ජීවත් වෙනවා. වානම් හරිම දක්ෂෙක් පෙට්ටියා. අති විශිෂ්ටය. මිනිසා පරිපූර්ණත්වය කරා නොනැවත ඉදිරියට යනවා. අපි අද ලං වෙන්න බෑ කියලා හිතන දේ වඩාත් ලං වෙන පැහැදිලි දිනයක් උදා වෙනවා. අපි සක්සස් යන ගවේෂකයින්ට මුළු හදින් මුළු ශක්තියෙන් උදව් කරන්න ඕනේ. අද මේ රටේ වැඩ කරන්නේ ටික දෙනා. බහුතරයක් උගත්තු කිසිම වැඩක් කරන්නේ නැහැ. ඒගොල්ලන්ට වැඩක් කරන්නත් බෑ. අපේ මේ හැම දේශනාවකම පරමාර්ථය දෙසන්නාගේ අසන්නාගේ අවධානය සැබෑ අරමුණෙන් වෙනත් පැත්තකට දක්වාගෙන යෑම. හොඳයි මට පෙන්නන්න ඔය විද්වතුන් නිතරම කතා කරන පුස්තකාල ධාරකාගාර කොහෙද තියෙන්නේ? ඒවා තියෙන යාළගේ නව කතාවල විතරයි. මේ ගැන්දගම් පොලේ නම් තියෙන මලකුණු අසික්කිතකමයි විතරයි. ඒකයි මට ඔය බරපතල සංවාද පෙන්වන්න බැරි. හොඳම දේ මුක පූට්ටු කරගෙන ඉන්න එක. තමසේ දන්නවද මම නැගිටින්නේ පාන්දර 4ට. උදේ ඉඳලා රෑ වෙනකන් මං වැඩ. සමහර දවස්වලට මම නිදාගන්නේ නැතුව එළවෙලා මටම කියා ගන්නවා. අහෝ දෙවිඳුනි ඔබ අපට දැවැන්ත වූ වනාන්තරද ඉමක් නොමැති කෙත්වතුද තෙරක් නොපෙනෙන ගම්බිම්ද දානය කළසේක. මේ එසේ වූ කල්ලි අප මේ මහ පොළොව මත යෝධයින්සේ දවස් ඇරිය යුතු නොවන්නේද? ඔයට ඕන යෝධයද? ඒගොල්ලෝ ඉන්නේ සුරංගනා කතාවල. හැබැයි ලෝකෙ ඉන්නයි නම් බොහොම භයානකයි. අර එපිකඩ් ඔෆ් නේද යන්නේ? Oh my. අන්න එපිකඩ් ඔෆ් යනවා. ඉරක් පැහැලකි. ඔව්. ඒකත් සනාතන දීප්තියෙන් බබලන සෝබාදම් මෑණියනි. ඒ කායන උද සොඳුරු උද ඔබ ජීවිතේ තා මරණයෙන් අප බැඳලන්නේ. මවන්නේ දොගමය වනසන්නේද ඒ තොඩ. අංකල් මාමේ ඔන්න ආයෙමත් පටන් ගත්තා. නරකද ඔය බිලියඩ් බෝලේ වලට දැම්මන. හරි මම ආව කරගන්න අන්කෝ. ඈත පතලක ගබරයක් කඩාගෙන යන වගේ සද්දයක්. කොහොම තුඟා කෑතිනේ උඩමයි. නිකන් පක්ෂියෙකුගේ හඬක් වෙන්න බැරිද? නිකන් කෙකණියෙකුගේ වගේ. සමහර විට මේ උලලේනෙක් වගේ. එහෙම නැත්නම් මොකක් හරි භූත බලවේගයක් නිසා. අර මහා නස්පැත්තිය සිද්ධ වෙච්ච වෙලාවෙත් ඔය විදිහටම වුණා. බස් එක දිගටම ඇටලුවා. සමෝවාරේ වතුර නොනවති නටන්න පටන් ගත්තා. මොන නස්පැත්තියද පියස්? ඇයි හාම මහත්තයෝ එක දවස් 861 වහරුන්ට නිදහස දෙන්න තීන්දුව කරපු වෙලාවේ යම් බොම්ම වැටුණා. ඇයි මගේ වස්තුව? ඉස්සෙල්ල කඳුළු. මොකද මේ? මොකුත් නෑ අම්මා. මගේ මල්ලේ
මේ පාරේ. අංගවතුමාට විශේෂිත පුතක් වෙනවා විශේෂිත. වොල්ගා ගංගාවෙත් එන්නකෝ අනේ මල්ලි. ගොර හැටි අලගඩි ගොර හැටි නංවන. වොල්ගා ගංගාවෙත් එන්නකෝ මගේ මල්ලි. මගේ සුන්දර නෝනේ මේ සාගත සහෝදරයාට එක කොපෙක් එකකින් ආධාරයක් කරන්න. ඕනම ජඩ වැඩකට දැන් සුන්දර ක්‍රම තියෙනවා. සුන්දර නෝනේ. මං ගාව එක විදිකාසියක්වත් නැහැ. මේ රංකාසිය ගන්න. මං ඔබතුමියට වෙස්සසින්ම කුරුතක් දෙනවා. වොල්ගා ගඟ වෙත එන්නකෝ මගේ මල්ලි. මම යන්න ඕනේ. මම යනවා. මොනවද මම මේ කරන පිස්සු වැඩ? හරි වැඩකාරයන්ට දෙන්න තිරුගයට යන්නේ. මම අර මිනිහට රූබලයක් දුන්නා. මේ ගොන් අම්මන්ඩිත් එක්ක උඹ මොනව කරන්නද දුවේ? මං ගෙදර ගිය හැටියෙන් මගේ මුළු සේ සතම උඹට දෙනවා. නිර්මලා මට තව සල්ලි ටිකක් ඕන. සත්‍යකින්ම දෙන්නන් ළමාතනේ. ඔන්න වාරයා අපි වගේ කසාද ගැන හින්දු කරලා ඉවරයි. අපේ සුව පැතුනේ. කෙනෙකුගේ විවාහයක් කියන්නේ විහිළුවකට ගන්න ඕන කාරණයක් නෙමෙයි මම. ඔෆීලියා යන්න ඔබ කන්‍යාරාමයේ. මුක වෙලාවකින් බිලියට් ගේමක් කැවුවේ නැතුව මගේ අතපය වෙවුලනවා. ඔෆීලියා ඕ කන්‍යාවිය ඔබගේ ඔය යාත්‍රා මෙහෙදී මාගේ සියලු පාපයන්ද සිහිකම් කළ මැනවි. මගේ පපුව තාම ගැහුණා. අර මිනිහා මම හොඳටම බය කරා. මේ ඔක්කොම අස්සමට මේකත් මතක් කරන්න ඉඩ දෙන්න. අගෝස්තු මාසේ 22 වෙනිදා මේ චෙරිමල්ලි ආය වෙන්දේසිය විකිනෙනවා. ඒක හොඳට හිතට ධාරණය කරගන්න. වෙන්දේසිය අගෝස්තු 22. අපි දෙන්න ආදරේ කියලා වාරය බය වෙලා. දවස් 30 එක මොහොතක් අපේ ළඟින් හෙල්ලෙන්නේ නැහැ නේ. ඇගේ පටු විතර තේරෙන්නේ නැද්ද දන්නේ අපි දෙන්න ඉන්නේ ආදරේ කඩිම පැනලා කියලා. අපිව නිදහසෙන් සතුටින් ඉඳින්න බලක්වන්න ලොකු පොඩි මායන් හැමදේම මග ඇරලා අපි යන්න ඕන ඉදිරියටම. ඉදිරියටම. ඒකයි අපි ජීවත් වීමේ තේරුම. ඉදිරියටම ගමන් කිරීම. දුර ඈත පේන දීප්තිමත් තාරකාව දක්වාම නොපැකිලිව නොනැවති ඉදිරියට. ඕ මිත්‍රවරුනි, ඉන් මෙහා නවතනක් නැහැ. ඔයා කොච්චර ලස්සනට කතා කරනවද? අද මෙතන හරියම සුන්දරයි. නැද්ද? ඔව්. හරිම ප්‍රසන්න කාලගුණයක්. කියන්න පෙට්ටියා. ඔයා මට මොනවද කළේ කියලා? මං තවදුරටත් ඉස්සර වගේ අපේ චිරිමල්ලයාට ආදරේ නැහැ. මං අපේ වත්තට පුදුම ආදරයකින් ඉන්නේ. මං හිතුවේ මෙහෙම තැනක් මුළු ලෝකෙම නැහැ කියලා. අපේ වත්ත තමයි අපේ රට. මේ මුළු රුසියාවම. මේ මුළු මහ පොළොව සුන්දරයි යන්නේ. හරිම පියකරු. හරිම පුදුම තැන් වලින් මේ මුළු පෘථිවියම පිරීලා. හිතන්න. ඔබේ අම්මා, ඔබේ සීයා, ඔබේ මුත්තා මේ හැමෝම වහල් හිමි. පණ තියෙන මිනිස්සුන්ගේ අයිතිකාරයෝ. ඔය චෙරිමල්ලයා හැම ගහක් අස්සෙන් ඒ මිනිස්සුන්ගේ මූණ ඔබ දිහා බලන් ඉන්න ඔබට පේන්නේ නැද්ද? හැම කොලේකින්ම හැම කඳකින්ම ඒ මිනිස් ප්‍රාණීන්ගේ කටහඬවල ඔයාට ඇහෙන්නේ නැද්ද? මිනිස්සුන්ගේ අයිතිකාරින් වන ඔබ, ඔබේ මාමා, ඔබේ සීයා, ඔබේ අම්මා ඔවුන්ට සදා ණය ගැති. ඔබ නිර්මාණය වී තිබෙන්නේ ඔබේ මැදුරට කිසිදා ගොඩ වැදීමට අවසර නොතිබුණු ඒ මිනිසුන්ගේ ලේන් මසින්. ලෝකෙත් එක්ක බැලුවම අවුරුදු 200ක්වත් පිටිපස්සේ අපි ඉන්නේ. අපි තාම මුකුත් දිනාගෙන නැහැ.
අපි අතීතයෙන් පාඩම් ඉගෙන ගන්න. හැමදාම එක එක මතවාද පාරම් බහන. උදකලාගෙන මැසිවිලි කියවනවා. වොට් කපනවා. මේ වර්තමානයේ ජීවත් වෙන්න නම් අපි අනිවාර්යයෙන්ම මේ අතීත නරාවලින් ගොඩ එන්න ඕනේ. ඒක අතික්‍රමණය කරන්න ඕනේ. ඒක කරන්න පුළුවන් වෙන්නේ එක දිගට දිවා රැ නොබලා දහදිය වගුරා වැඩ කිරීමෙන් විතරයි. දැන් අපි ඉන්න වලව්ව අපි දන්න කාලේ ඉඳලම අපේමයි. අනේ මන්දා යන්න ඕනේ. බලව යතුරු කරලා ඔයාලද නම් යමින් ගමන් එක විසි කරන්න ගඟට. ඊට පස්සේ යන්නේ. ඔයාට නිදහසේ පියාඹන්න පුළුවන්. හරියට සුළඟ වගේ. ඔයා ඒක කියපු විදිහ නම් හරිම අපූර්වයි. මං කියන දේ අහන්න මම විශ්වාස කරන්නේ. මට තාම අවුරුදු 30ක් නැහැ. මං තාම තරුණයි. මං තාම ශිෂ්‍යෙක්. ඒත් බලන්න මම කාගෙන ඉන්නේ හැටි. සිසිර ඍතු ආපු හැටි මම බඩගින්නේ. කොපෙක් එකක් විදිහ දුක්බර හිඟන්නේ. දෛවයේ මාව රුපියක් වගේ ඒ පැත්තට පෙරලනවා මේ පැත්තට පෙරලනවා. මං හැමදාම හැම තැනම හැම තප්පරයකම ඉන්නවා. මගේ ආත්මයේ සුවාසක් අනාගත අපේක්ෂාවන්ගෙන් පිටාර ගිහින්. මට දැනවන්නේ පරිපූර්ණ සතුට අතලඟ කියලා. මං දන්නවා. මං දන්නවා ඒක නිසකවම එනවා කියලා. අන්න අද පායනවා. ආන්‍යා! ඔයා කොහෙද? ඔව්. හඳ පායනවා. පරිපූර්ණ සතුට අතපොවන මානෙ වගේ මට දැනෙනවා. ඒ සතුටේ පියමැනෙන හඬ. ඒ සතුටේ පා ගැටෙන හඬ මට ඇහෙනවා. අපිට එතෙක්කල් ජීවත් වෙන්න බැරි වුණොත් ඉතින් මොකෝ? ලෝක ඊළඟ පරම්පරාවේ එක දකින්න. ආන්‍යා! ඔයා කොහෙද? අන්න ආයෙත් පාරය. මොන කන්දොස් කියලාවත් මන්ද? ගණන් ගන්න එපා. අපි ගමියුරුදි ගියාම ගමියුර හරිම ලස්සනයි. ඔව්. අපි ගමියුරුදි ගියාම Run! Balance! Le cavalier! À genoux! Harmaxier! Vodom! මම හයි ප්‍රෙෂර් කාර්යය. මට දැනටමත් සෙකන්ඩ් ස්ට්‍රෝක් එක ඇවිත්. නටනවා තියා හිතන්නවත් හොඳ නෑ. ඒත් කතාවක් තියෙනවන්නේ මේ රැළේ වැටිච්ච බල්ලෙකුට බුරන්න බැරි නම් අඩු ගානේ නකුටවත් වරන්න ඕනේ කියලා. මං අශ්වයෙක් වගේ ශක්තිමත්. අපේ පප්පා හොඳ සමාදානයේ සැතපේවා. එයා වීලු තාලුවලට හරි කැමති. ඒ කාලේ උන්ද කියනවා
මේ අපේ පිස්ටික් පරම්පරාවේ මීමුත්ත පැවතගෙන එන්නේ අර කලියුල අධිරාජ්‍ය සෙනෙට් පට්ටමක් දුන්නේ. ආන්නේ අශ්වයාගෙන්. ඒ වුණාට මොකද නකියාට පිච්චියක් නෑ. බඩගින්න ඉන්න බල්ලෙකුට මස් කට්ටම් මිස වෙන මුකුත් ඕනේ නෑ. හරියට මම වගේ මට සල්ලි මිසක් මම වෙන මුකුත් මගේ ඔළුවට එන්නේ. ඔයගේ පෙනුමත් හරියට අශ්වයෙක්ගේ වගේ තමයි. අශ්වයා හොඳ පාණ්ඩයක්. ඔහෙට හොඳ ගහනකට මුණ ගන්න පුළුවන්. ලොපකින් ඕනා. කාව කප් මාස්ටර්. ඔව්. මම කව කප් මාස්ටර් තමයි. ඒක මට නයිට් නාමයක් වගේ. අපි බෑන්ඩ් එකක් හය කළා. ඒ දැන් ගෙවා ගන්න විදිහක් නෑ. ඔයගේ ණය පොලි ගෙවා ගන්න ජීවිත කාලය පුරාටම දඟලපු දැඟලිල්ල. පළක් ඇති වැඩකට යෙදෙව්වා නම් මේ ලෝක අනිත් පැත්ත පෙරලන්න ඇති ඒ මහන්සිය. ඔය අහලා තියෙනවද අර කීර්තිමත් දාර්ශනිකයා පැට්‍රික් නීට්ෂේ? මිනිහා කියලා තියෙනවා මේ එයාගේ පොතක මේ චෙක් එකක් වංචා කරාට කමක් නැහැ කියලා. ඔය නීට්ෂේගේ පොතත් කියවනවද? මම නෑ මගේ දුව දසෙන්ක කිව්වේ. මම තන්නේ වගේ ආදී. මගේ අතේ තියෙන රූබල් 130යි. 310යි 130යි. 3යි 1යි 0යි 1යි 3යි. කොමගේ පාස් එක මගේ සල්ලි අනේ අයියෝ මං ඉවරයි ඉතින් ඒ සාප් ලියෝනික් තාම ආවේ නැද්ද? මොනවා කරනවද වන්දනේ ටවුමට වෙලා මෙච්චර වෙලා. දුන්යාෂා ආන සංගීත කණ්ඩායමේ ඒගොල්ලෝ මොකද බොනවද කියලා? මං හිතන්නේ වෙන්දේසිය තාම ඉවර නැතුව ඇති. සංගීත කණ්ඩායම දැම්ම නවත්තන පාටක් නෑ. අපි දැම්ම නටුම නවත්තන්න ඕනේ නෑ. එතකොට වෙන්දේසිය. ඒකට මොනවා කරන්නේ? මෙන්න කාඩ් පැක් එක. දැන් කැමති කාඩ් එකක් හිතාගන්න. හිතුවා. right. දැන් පැක් එක අනන්න. right. දැන් දෙන්න මට. ගරු කටයුතු පිස්ටික් මැදුනි. ඔන්න බලා ගන්න. I try that. දැන් ඒ හිතාගත්ත කොලේ බලන්න ඔබේ උඩ සාක්කුව. ඉස්කෝපාට මාරයි. මොකක්ද උඩ කොලේ? රයිට් මං කියන්න. ස්කෝප් පොරව. චාලෝටා. මොකක්ද උඩ කොලේ? 4000. Charlotta! Come on, Charlotta! Come on, Charlotta! Oh, මට ඔබ ගැන ආලෙන් පිස්සු එනවා. ආලේ? ඔහෙට පුළුවන් ද ආලය කරන්න? නිකන් යන්න අපුවම යන්න පවුනොති. නාගේ අශ්වයෝ නිකන් තප්පුලා නැතුව පැත්තකටලා ඉන්නවා. කරුණාවෙන් සමන් දෙන්න. මෙන්න මගේ දෙවැනි විච්චාව. බලන්න මේ සුන්දර සලුව. මම මේ සලුව වෙන්දේසිය විකුණන්න යන්නේ. කවුද ගන්න? ලාසුවත් තියන්න බලන්න. ඇවරයි, දැවරයි. වෙන්දේසියක්ද? ඔව්. ඇවරයි, දැවරයි. ඔව්, තුන් ඇවරයි. Come on, Charlotta. I swan. Come on, Charlotta. One
ලියොනිත් තාම නෑ. නෑ ඔක්කොම ඉවර ඇති. වත්ත වෙන්දේසි වෙලා ඉවර ඇති. එහෙම නැත්තම් වෙන්දේසිය කැන්සල් වුණාද? ලියොනිත් කරන්නේ පරක් වෙලා අපේ දෙගිඩියා වැඩි කරන එක විතරයි. මාම වත්ත වෙන්දේසියදී ගන්න ඇති. ඒක නම් ෂුවර්. ඔව් ඔව්. එයා වත්ත ගන්නම ඇති. සිටු දේවී ආච්චි අම්මා අංකල්ට ඇටෝනි බලයක් දීලා තිනවා. වත්තේ ඉඩම් බේරලා උන්දගේ නමට පවරන්නේ කියලා. උන්ද ඒක කරන්නේ තාන්‍ය ගැන හිතලා. මං දන්නවා දෙවියෝ අපි දිහා බලනවා. මාමට වත්ත ගන්න පුළුවන් වෙයි. යාරෝස්ලාව් වල සිටු දේවී ආච්චි අම්මා රූබල් 15000ක් වෙලා තියෙන වත්ත එයාගේ නමට ගන්න. උන්දට අපිව විශ්වාස නැහැ. කොහොම වුණත් ඒ ගාන වත්තේ පොලිය ගෙවා ගන්නත් මම. ඇත්ත. ඇද්ද ලොපකින්න ඕන. තමුසේ ඕඩි කුක්කා මිනිහා වාසිකෙන් දෙපාරක්ම දොට්ට දාලා. කාපු මාස්ටර්. මොකද වාරයා වාට තරහ යන්නේ. එයාට ඔයාට ලොපකින් ඕන කියන විහිළුවටනේ. ඔයා කැමති නැහැ එර්මලායි බැඳ ගන්න. හැබැයි කවුරුත් ඔයාට බල කරන්නේ නැහැ නේ රත්තරනේ. මට ඒක විහිළුවක් නෙමෙයි මම. මං එයාට කැමතියි. එයා හොඳ කෙනෙක්. ඉතින් එහෙනම් එයාව බැඳ ගන්න. මට තේරෙන්නේ ඒ බලන් ඉන්න කියලා. ඒ වුණාට මගේ මංගල යෝජනාව මටම කරන්න පුළුවන්ද? පහුගිය දෑ අවුරුද්ද තිස්සේ හැමෝම මට එයාගෙන කියනවා. ඔව් හැම කෙනාම. ඒ වුණාට එයා හරි වචනයක් දෙන්නේ නැහැ. මොකක් හරි විහිළුවක් කළා මග අරිනවා. මට ඒක රූබල් 100ක් තියෙනවනේ. මම මේ සේරම දමලා ගහලා ගිහිල්ලා කන්‍යා සොයුරියක් වෙනවා. අර අලකලච්චිය යපිකඩෝ මිලිය බිලියට් ගන්න ගිහිල්ලා පිත්ත කඩලා යපිකඩෝ ෆෝනවල මෙහෙම කවුද මිනිහට බිලියට් ගන්න දුන්නේ? අනේ මන් දන්නේ මේ මිනිස්සු මොනවා කරනවද කියලා. එයාට විහිළු කරන්න එපා පෙට්ටියා. මුළු ග්‍රීස්ම ඉර්තේ මම ආන්නට මට සැනසෙලින්න දුන්නෙම නැහැ. එයා බය වෙලා අපි අතර ප්‍රේම සම්බන්ධයක් ඇති වෙයි කියලා. මං ඒ જાති ආදරවන්තයෙක් නෙමෙයි. අපි ඉන්නේ ආදරයට ඉහළින්. මං හිතන්නේ මං ඉන්නේ ආදරයට පහළින්. ලියොනිත් තාම මට දැනගන්න නැත්තම් මට විකුණනද නැද්ද කියලා. මේ වගේ අදාහ ගන්න බැරි විපත්තියකදී මං දන්නවා මම මොනවා කරන්නද කියලා. පෙට්ටියා මාව බේර ගන්න. අනේ මගෙත් එක මොකක් කතා කරන්න. ඔය වත්ත විකුණුණත් විකුණන්නේ නැතත් මොකක්ද ඇති වැඩි? දැන් වෙන්න ඕන දේ වෙලා ඉවරයි. එමස් කාර්යාව තවදුරටත් ඔබ හිත රවට්ටගෙන පළක් නැහැ. ජීවිතේ එක වතාවක් හරි සත්‍යෙට මුණ දෙන්න. සත්‍යෙට මුණ දෙන්න? මොන සත්‍යෙද? හොයා නම් ඕනෙම අමාරු ප්‍රශ්නයක් විසඳාවි. බොහොම සාර්ථකව. ඒවත් තරුණයි. ඒ ප්‍රශ්න විසඳීමෙන් ඔයාලට කිසි දෙයක් විඳවන්න වෙන්නේ නැහැ. අනිත් එක ඔයාට ආගම කියලා ප්‍රශ්න නෑනේ. ඒත් මට පේන්නේ නැද්ද පෙට්ටියා? මං ඉපදුනේ, හැදුනේ වැඩුනේ මේකේ. මම මේ වලවට ආසයි. මේ චෙරි මලයන්තර ජීවිතයක් මට නෑ පෙට්ටියා. දෙයනේ උන්ට එක වෙන්දේසි කරන්න මොන නම් දෙයගේ නාමයට ඊට ඉස්සලා මාව වෙන්දේසි දමා බල්ලා. මගේ පුතා ක්‍රීෂා ඉලිලා මරුනේ මේ ගඟේ. මාව තේරුම් ගන්න පෙට්ටියා. මට අනුකම්පා කරන්න. මං මුළු අදින්ම ඔබට සංවේදී කියලා ඔබ දන්නවා. අද මාව කුණු මාළු ගානට වැටිලා. ඔයාට එක හිතා ගන්නවත් බෑ පෙට්ටියා. මේ හැම පුංචි හඬකින් මාව තිගැස්සෙනවා. මගේ සර්වාංගෙම ගැහෙනවා. මට බෑ තනි වෙන්න. මේ හුදකලාව මේ නිහඬතාව මව බය කරනවා. මේ තනිකම මට දරා ගන්න බෑ. රළු හිතකින් මව මයින්ඩ් එපා පෙට්ටියා. මං වාට මගේ පුතාට වගේ ආදරේ. මම හරි කැමති. ආන්නව බඳිනවනම්. ඔව් සත්තකින් මම අපොල් හෙලන්නේ නැහැ. හැබැයි පෙට්ටියා ඔයා ඌට වඩා ටිකක් මහන්සිලා වැඩ කරන්න ඕන. හඩුම ගානේ උපාධියවත් පාස් වෙන්න ඕන. ඔයා කිසි කමකට නැහැ. හොඳයි බොරුද මං කියන්නේ. අනිත් එක බලන්න. ඔයාගේ කමකට නැති රැවුල. ලස්සන වෙන්න මොන හරි කරන්නකෝ. බලන්නකෝ ගේ ඇටි විතරක්. මට අනංගය වෙන්න ඕන කමක් නැහැ. ඕක පැරිස් වලින්. දවස් ගාන එකක් එනවා. ඊයේ එකයි අද එකයි. අර හොල්මන් ආයි ලෙඩ වෙලා. මිනිහට අමාරු පාටයි.
මිනිහට සමා වෙලා එන්න මට පැරිස් වලට. ඇත්තටම මම යන්න ඕන පැරිස් වලට මේව බලන්න. ඇයි ඔන්න අපරකමට මගේ දිහා බලන්න. ඔහම හිතලා බලන්න පෙට්ටියක්. මම වෙන මොනවා කරන්නද? අනිත් එකයි මම ඒක කියන්න ලැජ්ජ වෙන්නේ. මම යාට ආදරේ. ඒක හරීම පැහැදිලි. ඒක හරියට කුරහංගල බෙල්ලෙල්ල ගත්තා වගේ තමයි. නරවලේ පතුලට මාව ඇදගෙන යනවා සිකුරුයි. මම ඒ කුරහංගලට ආදරේ පෙට්ටියක්. මට ඒක නැතුව බෑ. මගේ නරමකමට සමා වෙන්න. ඒත් ඒ අකා ඔයාව කාපාසිනිය කරලා. එපා ඔහම කතා කරන්න. ඌනම් මදාවි. ඔයා ඇරෙන්න ඕන පොට්ටිකුට පේනවා. ඌ තුට්ටු දෙකේ නිකමෙක් අවලමෙක් කියලා. මේ වගේ බැර ඇරුම් දේවල් තේරුම් ගන්න. ඔයාට තම වයස මදි. අර එර්මලයි කියන්න වගේ ඔයත් ඇවිල්ලා පොඩි කුක්කේ. ඉතින් මොකෝ? තමුසෙට මිනිහෙක් වෙන්න කාලේ හරි. ආදරේ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න කාලේ හරි. තමුන් කවදා හරි කාට හරි ආදරේ කරපු දාට තේරෙයි ආදරේ හැටි. ඒකට ආදරේ කරන්න බලන්න. තේරුණා? ඒක ඇති මල්ලිලා පිවිතුරු කමක් නැහැ. තමුසේ පිස්සු විකාරයෙන් ඔළුව දුමගෙන. තමුසේ විලා ඔළුව දෙකේ බූරුයි. කොහොමද මට මේ විදිහට කතා කරන්නේ? අර ෆියර්ස් කියන වගේ තමුසේ අතපල්ලෙ මැටිච් එකේ. අඩුම ගානේ ඔය වයසේදී තමුසට හොර ගෑණියෙක්වත් නැත්තම් තමුස කොහොමද ඔය මිනිහෙක් වෙන්නේ? මට මේක දරා ගන්න බෑ. මම යනවා යන්න. මම යනවා. අනේ පැටියා නවතින්න. පැටියාම විහිළුවක් කළේ ළමයා. මොකද ළමයිනේ? පියෙට්ට තරපු පෙනේ නිසල ගිහින් පල්ලෙහාට වැටිලා. මොන පිස්සු කොල්ලෙක්ද මන්දා. එන්න පැටියා එන්න. අපෝ ඇත්තටම ඔයා නම් හොඩි කුක්කෙක්ම තමයි. හරි මට සමා වෙන්න. එන්න අපි ඩාන්ස් කරමු. ඉතින් කොහමද සීයේ? අද මට ටිකක් සනීපමයි. පුරාණ කාලේ අපේ බාල් නැටුම් වලට ආවේ සාමිවරු, නයිට්වරු, අද්මිරාල්වරු. දැන් බෝස්පන්ලා පෝටර්. මේවා දැකලා පණ ඵලයන් පෙරේදා කිව්වා. ඔහේ නම් හරිම වාතයක් සීයේ. අතපල්ලේ වැටිච්ච එක. මට සමා වෙන්න. මට දැන් මහන්සි. මට වාඩි වෙන්න ඕන. අම්මා කුස්සියේදී මිනිහෙක් කිව්වා අද වෙන්දේ සිට චෙරිමල්ල ආයෙ විකුණලා කියලා. විකුණලා? කාටද? ඊට වැඩිය මොකුත් කියලා නෑ මිනිහා කිහින්. ආවල්ට දාමාවේ නෑ. ලොක් කපාය වෙනකොට සානු කපායක් දාගෙන ගියේ. දැන් කිව්වන් නැද තෙම්බිරිසාව හදාගන්නවමයි. මේ වත්ත වෙන්දේසි උනොත් උඹ කොහෙද යන්නේ ෆියර්ස්? ළමා තැනී කියන ඕනෑම තැනක තමයි යන්න. අනේ මැඩම් පැරිස් යනවා නම් මාවත් අරගෙන යන්න. මට නම් කීයටවත් බෑ මෙහෙ ඉන්න. ඔබතුමී ගැන බලා ගන්න පුළුවන් නේ. අපි යමු පැරිස්. මං ඔබත් එක්ක වෝස් නැටුමට එන්නද සුදු නෝනේ? මට දෙනවද රූප 240? මගේ සුදු නෝනේ මට දෙනවද රූප 240? මටත් නටන්නලු. එතන මහතුන්නා රොත්තයි. නෝන්ලා නම් අඩුයි. නටන්න කියලා මට කියනකොට මගේ පපුව දෙමොල්ලේ පිටිකොටනවා වගේ. අර තැපැල් මහත්තයා මොකද්ද දෙපිටිකමන කතාවක් කිව්වා. මට ඊන් දාඩිය දැම්මා. තැපැල් කාර්යය මොකද්ද උඹට කිව්වේ? එයා මාව පෙන්නලා කියනවා නෙළුවොත් මල අතින් එකයිලු.
ආශා මං කරපොතිද දුන්යාශා ඔය ඔච්චර මට අකමැති. ඔහෝ දුක්බර ජීවිතය. මේ මොනවද ඔය මගෙන් ඉල්ලන්නේ? නිසේකම සමහර විට ඔබ නිවැරදි. නමුත් කෙනෙක් තමන්ගේ දෘෂ්ටි කෝණයෙන් බැලුවම හිතන ආකාරය ඉඳින්න මටත් මගේ සිතෙන් පැහැදිලි කිරීමට මගේ අවංකකම හා අත්වැල් බැඳගත් සමාව සමගම මං ඉරණම බාර දෙන්න කැමති දුන්යාශා. මේ පස්සේ වෙලාවක් කතා කරමුද? මට දැන් හිත එකඟ කරගන්න අමාරුයි. මං දැන් ඉන්නේ අමුතුම හීන ලෝකෙක. හැමදාමත් මට කිසියම් හොවල කලංචියක් සිද්ධ වෙනවා. දැන් මං ඒවට hina වෙලා මූණ දෙනවා. තමුසේ තාමත් වෙන්නේ. සෙල්ලන්නේ අපි ගඩ. තමුසේ මං කියන දේ කනකට ගණන් ගන්න නෑනේ. දුන්නාසේ යන්න කිව්වේ. තමුසේ විලියක් ගහන්න ගිහලා පිට කැඩුවා. ඊට පස්සේ ආරාධි තමුත් එක්කගේ මැදට බැලලා නටන්න ගත්තා. ආරාධි තමුත් එක්ක වෙන්න හිතුණොත් ඕක බෑ මට ওই විදිහට ඕක වළක්වන්න. කවවත් වළක්වන්න ඕනේ නෑ මට. මෙලෝ වැඩක් නොකර රස්ತೆ අතු ගහන්න විතරයි තමුසේ දන්නේ. අනේ මන් දන්නේ මෙහෙ උක්ලාක් කෙනෙක් මොකට තියන් ඉන්නවද කියලා දෙයියෝ තමයි දන්නේ. මම වැඩ කරනවද රස්තිය අතු ගහනවද කනවද බොනවද බිලෙක් දානවද එකී මෙකී නොකී දේවල් හොයන්න තමුන් කවුද? ඒවට ලොක්කා ඉන්නවා. මට මේ විදිහට හෙලා තලා කතා කරන්න උඹ කවුද? උඹ දැම්ම මෙතනින් යන්න ඕනේ. වහාම දැම්ම. මට වඩා ටිකක් නමුදිලා කතා කරුවොත් හොඳයි. නම්බු? උඹට මම දෙනවා හොඳ බම්බු. මග හොල්මන. දුපිලි. ආයෙත් එහෙම නෑ. පැත්ත පලානේ. මගේ දාන්නේ. මම පැවිල්ලා දාලා. බොහොම ස්තුතියි. සමාවෙන්න. මම දන්නේ ඔබතන කියලා. ඒකට කමන්නේ. ඔබගේ උණුසුම් පිළිගැනීම ගැන මගේ කෘතඥතාවය පළ කර සිටිනවා. නෑ නැතුවට කාරි නෑ. ඔබට ඒ පාර වැදුන්නේ නෑ නේද? ඒකට මොකද මගේ ඔළුව නිකන් තාර විතරක් විතර ඉදිමුණා ඉච්චරයි. ඔයනම කොනෙක් සුවඳයි ලොක්කා. අද අපිට ජොලි දවස නැද්ද? වෙන්දේසිය 4ට ඉවර වුණා. ඒත් අපිට රේල්ලුව මග ඇරුණා. ඉතින් 9 මාර වෙනකන් ස්ටේෂනේ ළඟින්න වුණා. මට නිකන් කරකැවිල්ල වගේ. ලියෝනිඩ් මොකද පරක්කු? කියන්නේ මොකද උනේ කියලා ඉක්මනට. වියස්. මෙන්න මේක අරන් තියෙනවා මෙතන ඇල්කෝ මාළු කුරියෙකුයි කළු මූටේ උරුල්ලෝයි. උදේ ඉඳලා ආමතේ. ඇයි දෙයියනේ මට මෙහෙම දුක් දෙන්නේ? මාව අල්ලලා පොළවේ ගහලා වගේ. මෙන්න මේ එනවා මගේ ඇඳුම් මාරු කරගන්න. මොකද වෙන්දේසියට උනේ? ශෙරිමල්ලායි වෙන්දේසි උනාද? ඔව්. කවුද ගත්තේ? මම. පොඩ්ඩක් ඉන්න කලබල වෙන්න එපා. මමයි මිලටද? ඔළුව අවුල් වෙලා. තොලකට වේගිලා. අපි වෙන්දේසිට යනකොට ඩෙරිගනෝ ඇවිත්. ගය මාමත් එක්ක තිබ්බේ රූබල් 15000. ඩෙරිගනෝ එකපාරටම 30000කට ලංසු තිබ්බා. ඒක උකසේ මුළු මුදලටත් වැඩිය හුඟක් වැඩි ගාන. මම ඉස්සරහට ගිහිලා 40000යි කිව්වා. මිනිහා 45000යි. මම 10000කින් වැඩි කරලා 55000යි. ඩෙරිගනෝ 5000 ගානේ වැඩි කරනවා මම 10000 ගානේ වැඩි කරා. ඔන්නෝමයි වෙන්දේසී ගියේ. හරි. අන්තිමේදී උකසේ වටිනාකමට වැඩිය රූබල් 90000ක ලන්සුවක් තිබ්බා මම. දැන් වෙන්දේසී ඉවරයි. දැන් මේ චෙරි මල්ලාය මගේ. ඔව් මගේ. දෙයනේ මේ චෙරි මල්ලාය මගේ. කියපල්ලා මම බීලා එක. මට මේ ලෝකෙ දෙයක් තේරෙන්නේ නැහැ නේ. මගේ තාත්තට මුත්තට උන්දලගේ මිනි වලෙන් නැගිටලා මේක බලා ගන්න නැත්තම්. උන්දලගෙන් ගුටි කාපු මෝඩ එර්මොලයි. සීත කාලේ සපත්තු නැතුව පාරවල් ගානේ ගාටපු හිඟන එර්මොලයි.
මේ චෙරිමල් වත්තේ අයිතිකාරයා වුණා කියලා. මගේ තාත්තා මුත්තා වහල් වෙලා හිටිය වත්ත මං සල්ලි වලට ගත්තා. උන්දලට පය ගහන්න අවසර නැති බලවුව මං සල්ලි වලට ගත්තා. මම මේ ඉන්නේ නින්දේ. මම මේ දකින්නේ හීනයක්. මේක හැබෑවක් නෙවෙයි නේ. මගේ මේ විකාර හීන වලින් හදාගත්ත මායාවක්. වාරයා මූණට දමල ගන්නවා වගේ යතුරු කෙරල්ල පොළොවේ ගැව්වේ හරියට යා තවදුරටත් මේ වලව්වේ බාරකාරයා නෙවෙයි කියලා පෙන්වන්න වෙන්නේ. ඒකට කවන්නේ ඕවා ගණන් ගන්න එපා. ඕ අපේ සංගීතකාර මහත්තුරුනි පටන් ගන්න ඔබේ සංගීතය මට ඒක ශ්‍රවණය කරන්න ඕන. ඔව්. බලන්න ඔබ සැම මේ ලොබකින් චෙරිමල්යයට පිය නගනායුරු බලන්න ඔබ සැම මේ ලොබකින් චෙරිමල්යයට පිය නගනායුරු බලන්න චෙරිගස් කීතු කීතුවි පරාජිතව බිම වැටෙනායුරු බලව් මැදුරු අලු බවට හැරෙයි ඉතිහාසය පස් යට වැළලී බලව් මැදුරු අලු බවට හැරෙයි ඉතිහාසය පස් යට වැළලී නවලොව ඒ අලු මත ඉදිවෙයි මගේ මතු පරපුර එහි රජ වේ මම මේකේ නිවාඩු නිකේතන සංකීර්ණයක් සමකොටේජ සැදුවම මගේ ධර්මුණු බුරන්ගේ අනාගත ලෝකයේ ඉදිවේවි. ඔව්. ඇයි ඔබ මං කිව්ව දේ ගණන් ගත්තේ නැත්තේ? ඔබට දැන් මේක ආයි ගන්න බෑ. මගේ අසරණ ළමා දැනි අපේ අතීතය ඉවරයි. ඒ පෞකාර පටලැවිලි ජීවිතේ අදින් කම්මුතුයි. ඒ අසරණ ළමා දැනි සුදු නෝනේ අඬනවා. අපි යමු සාලෙට. නෑ ඕනේ මේ තමයි ඔබේ අලුත් ඉඩම් හිමියා සර් එර්මලායි ලොපකින් රයිට්. ගෝ සංගීතේ පටන් ගන්න මහත්තුරුනි. බයෙන් එපා ඕනම ලාභයකට මං ගෙවනවා. ඕල් රයිට්. පටන් ගන්න මගේ බෑග් එක. අපි මෙහෙ යමු. අපි අලුත්ම වත්තක් පවමු. මේ චෙරිමල්ලයාට වැඩිය ලස්සන එකක්. ඔබට ඒතර දැක ගන්න පුළුවන් ඔබේ ආත්මයෙන් ගලා පසින සුන්දරත්වය. හරියට සැඳේ අඳුරේ හිරු රැස් කලමක් වගේ. එන්න අම්මා. තුන්වැනි පන්තියේ මිනිස්සුන් ඉන්නේ සුබපත. මේ සමු ගැනීම වෙනුවෙන් ෂැම්පේන් ටිකක් බොමුද? අර තව මේ විශේෂයක් නම් ගේන්න බැරි වුණා ස්ටේෂන් එකේ එනකොට ගෙනාව එක බෝතලයක්. අනේ කරුණා කරලා. මොනවා? එක වීදුරක්වත් ගන්නෑ. අනේ ඔය විත්‍යක් දන්නවා නම් මම වත්ත ගන්නෙ නෑනේ. එනම මේ මොකවත් නෑනේ. අපේ සමු ගැනීම වෙනුවෙන් සහ මේ නවතින සියලු දෙනා වෙනුවෙන් අපේ සුබ පැතුම්. හරි සීතලයි. මේ ඔක්තෝබරේ ඒත් ග්‍රීෂ්ම ඍතුව වගේ අවුව පායලා. නියම කාලගුණ ඉදිකිරීම වැඩවල.
මේ ඔයලාගේ රේල් වල තියෙන තව විනාඩි 45ක් බව අමතක කරන්න එපා. ස්ටේෂන් එකට යන්න විනාඩි 20කටත් කලින් පිටත් වෙන්න වෙයි. ඉක්මන් කෙරුවොත් හොඳයි. ඉක්මන් කෙරුවොත් හොඳයි. අපිට කෝච්චියේ සීට් අල්ල ගන්නත් තියෙනවා. අඩු මුට්ටු ඔක්කොම මෙහි. මගේ සමත්තු බහිර වැටිලාද? කොයි? ආන්නා. කොමගේ සපත්තු? ඒව මේ නෑනේ. මං දැන් යනවා හාකෝව වලට. මාත් වෙනවා ඔයාලගේ රේල්ලුවෙම යන්න. ශීත ඍතුව හාකෝව වල ගත කරන්නයි මං හිතාගෙන ඉන්නේ. මේ පහුගිය කාලේ ඔයලත් එක්ක නිකම්ම ඉඳලා මට මාවම එපා වෙලා. ඒ වෙලාවට මම්ම දන්නේ මගේ මේ අත් මොනවද තියෙනවද කියලා. එතකොට ඒවා නිකන් ඔහේ වැනිනවා හරියට නිකන් මගේ නෙවෙයි වගේ. හරි අපි දැන් යනවා. එතකොට තමුසට පුළුවන් තමුස කැමති විදියට දාඩිය නාගෙන වැඩ කරන්න. ගාමු දාඩියක්. No thanks. එහෙනම් තමුසේ මොස්කව් යනවා. ඒක හොඳයි. ඒ මහාචාර්යවරු තමුසෙනකම් බලන් ඉන්නවලු දේශන පටන් ගන්න නැතුව. ඔයිට වැඩි හොඳ ජෝක් එකක් හොයාගන්නම බැරි වුණාද? ඕක පරණයි අයිසේ. මේ බලනවා. අපි අය කවදාවත් මුණ ගැහෙන එකක් නෑ. ඒකින් තමයි තමුසට පුංචි ආවාදයක් දෙන්න. තිස්සෙම ඔය විතර අද්දක වණන්න එපා. ඒ පුරුදු කැතයි. අනික ඔය නිවාඩුනිකේතන ඉදි කිරීම, ඒවයි පදිංචි කාර්යව සින්නක් කර ගනි වගේ කතා, ඒවත් ඔය අද්දක වණනවා වගේම කැතයි. මේ ඕයි. තමුසේ කුරුපන්දල් අරන් යනවා. මොකද වාරේ වරුතර කේන්ති යන්නේ? මේ මගේ සපත්තු නෙවෙයිනේ. පෞගිය කන්නේ මම අක්කර 3000ක පොපි වවලා රූබල් 40000ක ලාභයක් ගත්තා. පොපි මල් පිපුණම යායේ කොයිතරම් ලස්සනද? දන්නවද? මගේ ලාභේ විතරක් රූබල් 40000. මම කෙනෙකුට යමක් දෙන්නේ මට පුළුවන් හින්දා. තනියම ජීවත් වෙන්න මට වුණාවක් නෑ. මං ගොවියෙක්. මං කැමති මිනිස්සුන්ට. තමුසේගේ තාත්තා වහලේ. මගේ තාත්තා බෙහෙත් කලවම් කරන්නේ. නමුත් ඒකේ කිසිම දෙයක් ඔප්පු වෙන්නේ නෑ. ඔය ගන්න පැත්තකට. ඔහෙ මට ලක්ෂ 2ක් දුන්නත් මං ගන්නෑ. මං නිදහස් මිනිහෙක්. ඒක ඔයගේ කාසු වලින් මිල කරන්න බෑ කීයටවත්. ඔය දුප්පත් පොසත් කාටවත් බෑ මට බලපෑම් කරන්න. සුලගේ පාවෙන දුගුල් මලක් වගේ මං යනවා හිලාව පහු කරගෙන. මං ශක්තිමත්. මං ආඩම්. මනුෂ්‍ය සංගතයේ ඉහළම තලයේ මං ඉන්නේ. මම තීර්ථ යාත්‍රාවක යෙදිලා ඉන්නේ. පුළුවන් කියලා හිතනවාද එච්චර දුරක් යන්න? ඔව් මට පුළුවන්. මට යන්න බැරි වුණොත් මං අනිත් අයට මාර්ගය කියලා දෙනවා. මං ආගෙන අපේ ගයවහම මහත්තයාට බැංකුවක ලොකු තානාන්තරයක් හම්බ වුණාලු. අවුරුද්දකට රූබල් 6000ක පඩියක් හම්බ වෙනවලු. මිනිහා කොච්චර ශරීර හොරෙක්ද කිව්වොත් වැඩිකල් ලෝකවත් කරගෙන ඉන්න එකක් නෑ. අම්මා අහනවා අම්මා යනකම් අතර ගස් කැපිලි නවත්තන්න බැරිද කියලා. ඒක නම් ඇත්ත. තමුසේ ඒක ගැන පොඩ්ඩක් හිතන්න තිබුණා. සත්‍යකින්ම මං දැම්මම නවත්තනවා. මොඩ හැත්ත. පියාස් ස්පිරිතාලෙට ගෙනිච්චද? මං උදේ ආයෙට කිව්වා. මම හිතේ උන්දව යවල ඇති. අනේ කරුණා කරලා බලන්න එපිකොට පියාස් ස්පිරිතාලෙට යවුවද කියලා? ජොකර්ට කිව්වා. තා 12 සැරයක් අහන්න තරම් දෙයක් දෝ. අපගේ මාළු වියස් සම්බන්ධයෙන් මාගේ අවසාන නිගමනය නම් ඔය මලකට කාපු කෝච්චිය තවදුරටත් අලුත් වැඩියා කිරීමෙන් කිසිදු පළක් නොවන්නේ. අප කළ යුතු හොඳම දේ වන්නේ ඔහුගේ මුතුන් මිත්තන් වැඩවසන ස්වර්ගය බලා ධාවනය කරවීමයි. හරිනේ වැඩි. මං හිතුවා මේක වෙයි කියලා. යකාරම ඵලයන් අලකලච්චියක්. ඕයි ආශා. කියන්නේ ඇයි අම්මා ඉන්නවා කියලා එයාට සුබ පතන්න. මේක නම් හරිම කරච්චලයක්. ආශා. මං දිහා එක සැරයක් ආදරෙන් බලන්නේ ආශා. එහෙනම් ඔයා මාව දාලා යනවා. අඬලා වැඩක් නෑ බබු. දවස් 6යි කෙලින්ම අපි පැරිස් වල. මට නම් මේක හීනයක් වගේ. ආශා. ඔයා මට පැරිස් ඉදිරිය යන්න. මං ඔයාට පණ වගේ ආදරේ ආශා. මං හරිම පොළොද කෙල්ලෙක්. හරි කවුද එනවා? අපි යමු. දැන් වෙලාව හරි.
මොකද්ද මෙතන හුරුල්ල ගාපු එක? ආදරණීය වලව්. ඉතින් ආයිබෝ. මගේ පෙම්බර මුතුන් මිත්තනි. ඔබලාගෙන් සමුගන්න අවසරයි. මගේ පාන. ඔයා සන්තෝෂෙන්ද ඉන්නේ? කියන්නේ ඔයා සන්තෝෂෙන්ද? ඔව් අම්මා. අපි අලුත් ජීවිතයක් පටන් ගන්න යන්නේ. අනියා ඔයා හරි. යමක් අවසන් වුණාට පස්සේ අපේ හිත සංසුන් වෙනවා. ලූබා අද ඔයා වෙන කවදාටත් වඩා ලස්සනයි ලූබා. ආයෙක දෙකක් නෑ. ඇත්ත. මගේ හිතට සැනසෙල්ලක් දැනෙනවා. යාෂා අර බටි ගන්න. මම දැන් යන්න ඕන රත්තරන්. යරොස්ලාවල සිටු දෙවිය ආච්චම්මා වත්ත බේර ගන්න උපසල්ලි වලින් මට පැරිස් වල ජීවත් වෙන්න පුළුවන්. හැබැයි වැඩේ කියන්නේ සල්ලි කියන જાතිය සුරුස් ගාලා වියදම් වෙන්නේ. අම්මා ඉක්මනටම ආපහු එන්න ඕනේ. මම්මගේ හයි ස්කූල් එක්සෑම් එක පාස් වුණ ගමන් ජොබ් එකක් කරලා අම්මා බලා ගන්නම්කෝ. එතකොට අපිට පුළුවන් එකට ඉඳගෙන එක එක જાතියේ පොත් කියවන්න. හේමන්තින්තුයි අපි දිග හවස් වරුවල එකට පොත් කියවනවා. කන්දක් විතර පොත් ගොඩාක්. ගාලෝට සින්දු කියනවා. හරිචෝ. මොකෝ පැටියෝ මොකද මේ? ඉතින් අම්මගේ පපුව පලන්නද හදන්නේ ආ? අනේ කරුණාකරලා මතකයිද මටත් නතර වෙන තැනක් හොයලා දෙන්න. මට දිගටම නම් මේ විදිහට ඉන්න බෑ. හැමෝම අපි දාලා යනවා. වාර්යත් අපි දාලා යනවා. අර පියස් කියන වගේ අපි ඔක්කොම අතපල්ලෙන් වැටිච්ච මිනිස්සු වෙලා. මේ නගරෙ මට ජීවත් වෙන්න තරම් තැනක් නැහැ. ඒ හින්දා මාත් යනවා. මම ඕවා ගණන් ගන්නේ නැහැ. පුදුම ආතෙන් එකෙක්. අම්මෝ මට හුස්ම ගන්නත් බෑ. අනේ මගේ හොඳ යාළුවනේ. මට දීපල්ලක වතුර උගුරා. මෙයා මේ සල්ලි ණයට හොයාගන්න අලුත්ම ක්‍රමවේදයක් හොයාගන්න. බොහොම ස්තුතියි. මං යනවා. අන්තිම වතාවට අපි හම්බුණාට පස්සේ මට උඟ කාලෙකින් මේ එන්නත් බැරි වුණානේ සුදු නෝනේ. දකින්නත් ආසයි මිනිසුන් අතර මිනිහෙක්. ඔතන තියෙනවා රූබල් 400. ඔබ දුන්නාම තව තියෙන්නේ රූබල් 840යි. හරි. මේක දවල්ලි නේද? තමසට කොහෙද ඔය සල්ලි? ඉන්නවක ඉවසලා. මාර වැඩක් නේ උනේ. මේ කවුදෝ ඉංග්‍රීසිකාරය වගේ මගේ ඉඩමට ඇවිල්ලා අමුතුම කිරිමැටි જાතියක් හොයාගත්තන්නේ මගේ වත්තේ. මගේ ආදරණීය සුදු නෝනේ. දැන් ඔතන තියෙනවා රූබල් 400. ඉතුරු හරිය පස්සේ මේ කවුද ඉලන්දාරියේ? මම දැන් මේ රේල්වේ එන ගමන් කතාවක් කියනවා. එක්තරා දාර්ශනිකයෙක් කියලා තියෙනවලු මේ ජීවත් වීමට නියම මඟ හොයාගන්න නම් අපිට කරන්න තියෙන්නේ ගෙදර මුදුන් වහලට නැගලා බිමට වයින් එකලු. මේ කවුද ඔය තමස කියපු ඉංග්‍රීසිකාරයෝ? මගේ කිරිමැටි තියෙන ඉඩම් කෑල්ල අවුරුදු 20කට උන්ට බදු දුන්නා. අනේ මේවා ඇත්තමට දැන් සමා වෙන්න ඕනේ. මං දැන් දුවනවා ස්නොයිකෝගෙන් පටන් අරන් කාඩමනෝගේ ගේ ළඟට යනකම්. ඒ හැමෝටම මම ණයයි. ඔන්න මං හැමෝටම කිව්වා ආයිබෝ ඔක්කොටම මේ
මං ලබන බ්‍රහස්පතින්ද එනවා සුදුනෝනේ බලලා යන්න. අපි දැන් යනවා ටවුමට. හෙට මම පැරිස් වල. ඔබතුමිය ආපහු පැරිස් යන්න. සත්‍යමයි. මේ පොඩමුට්ටු ඔක්කොම පොතේ ගහලා. අයියෝ. ඔබතුමියට දෙයියන්ගෙම පිටයි. කවදා හරි දවසක මං කූරිය ගැහුවා කියලා ඔබතුමියට ආරංචි වුණොත් මේ නාකි අස්සය ගැන මේ විදිහට හිතන්න. එක්තරා කාලෙක බෝරිසෙවිච් සිමියෝනොවිච් නම් මිනිසෙක් වාසය කළේ. ඔහුගේ ආත්මයට නිත්‍ය සැනසීම දුන්න මැනවි. හරි අපූර්ව කාලගුණයක් නැද්ද? අපිට දැන් යන්න පුළුවන්. සුදුනෝනේ මගේ දුව දසෙන්ක ඔබතුමිය ආදරයෙන් මතක් කරන්න කිව්වා. මගේ හිතට වද දෙන කාරණා දෙකක් තියෙනවා. එකක් අපේ මේ අසරණ ෆියර්ස් ඉස්පිරිතාලෙට යවුවා අම්මා. අනිත් කාරණේ වාරය. ජර්මලා ඔය හොඳ ආකාරව දන්නවා. මම බලාපොරොත්තුනේ ඔය ඒව කසාද බඳී කියලා. ඉතින් තාමත් වෙලාවක් තියෙනවා නම් ඒක ඉවර කරමු. හැබැයි ඔබතුමී නැතුව නම් මේක කෙරෙන පාටක් නෑ. ඒකට විනාඩියක් යන්නේ නෑ. වාරා ඔය වැඩනවතර පොඩකට මෙහාට එන්න. දැන් වාරය යනවනම් ඔබ කොහෙද යන්න හිතාගෙන ඉන්නේ? මන්ද ඔව්. මං යනවා රෙගුලන්ස්ලා මුණ ගහන්න. එයාලා කිව්වා මට එයාලා ගියක් බලා ගන්න දෙනවා කියලා. හවුස් කීපින් ජොබ් එකක් හරි ඒ වගේ වෙන මොකක් හරි. මොනවා? යෂ්ණේව වලට? මෙහි ඉඳලා 70කටත් යා. දැන් මං යනවා හාකෝව වලට ඒ රේල්ුවෙම. මම යපිකඩව මෙහෙ තියලා යනවා වත්ත පිටිය බලාගෙන. මම යපිකඩව මගේ වැඩට ගත්තානේ. යපිකඩව මගේ කෝට් එක නෝ ඔහේ එපිකඩ ෆර්ඩට ගත්තා. ගිය අවුරුද්දේ නම් මේ කාලේ මෙලහකටත් හිම වැටෙනවා මතකද ඔබට? ඒත් දැන් නම් කදිමට අවුව පායලා. ඒත් තාම සීතලයි. හිමාංකයේ අංශක 3කින් පල්ලෙහාට වැටිලා. ඇත්තද? මම මීටරේ බැලුවේ නෑ. මං හිතන්නේ උෂ්ණ මාපකයේ කැඩිලා. ලොපකි මහත්තයා. ඔව් මම එනවා. මගේ දයාබර මිතුරනි වටිනා කියන සගයිනි මම ඔබ හැම හැරපියා යන්නේ මේ මැදුර සදහටම හැරපියා යන්නේ මාගේ සිත තුළ නැගෙන හැඟීම් කෙලෙස කියා නිම කළ හැකිද මට මාමේ අංකල් එන්න අපි ඉක්මනට යමු. මට තව එක විනාඩියක් ඉන්න ඕනේ. මේ සීලින් මේ බිත්ති මම කවදාවත්ම දැකලා නෑ වගේ. මම ඒව දිහා බලන් ඉන්න ආසයි. අනේ ඒවත් කොයි තරම්නම් හැඩද. මට වයස අවුරුදු 6ේදී තාම මට මතකයි මේ ජනෙල් ගැට්ටු උඩ වාඩි වෙලා කකුල් පද්ද මම බලාගෙන ඉන්නවා අපේ පප්පා පල්ලි යන හැටි. එන්න අපි යමු. අපිට කෝච්චි සීට් අල්ල ගන්නත් තියෙනවා. ඉක්මනට යමු. පෙට්ටියා මෙන්න ඔයගේ වටිනා කියන සපත්තු කුට්ටම. බලනවා මයි ළඟට ගන්න පුළුවන්ද කියලා. එන්න මහත්තුරුනේ අපි යමු.
ඔය හැමෝම ඉන්නව නේද? කවුරුත් මග ඇවිල්ලා නැහනේ. මෙතන බඩු වගේක් දාලා තිනවා මම මේ ගෙවල් දොරවල් වහලා දාන්න ඕන. මගේ සොඳුරු චෙරි මල්යාර. අනේ මගේ ජීවිතේ. මගේ සොඳුරු ළමා කාලේ. ඉතින් ආයිබෝවා සදාට. අම්මා! හලෝ එන්න. පරක්කු වෙනවා. හැමෝම ගිහිල්ලා ළමා තැනටත් මාව අමතක වෙලා කාරි නෑ. හාම් මහත්තයා ලොම් කබාය නැතුව සැහැල්ලු කබායක් දාගෙන යන්න ඇති. ආය අහන්න දෙයක් නෑ. හෙම්බිරිස්සාව හදාගන්න. දැම්මට එයාව බලාගන්න විදිහක් නෑ. ජීවිතේ ගෙවිලා ගිහිල්ලා. හරියට මං ජීවත් වුණේ නෑ වගේ. පියස් උඹේ ඇඟේ පණ කලඳක් නෑ. උඹත් අනිත් අයට කිව්වා වගේ අත පල්ලෙන් වැටිච්ච එකෙක්.